අයිබෝවන් අපි අද දවසේ අලුත් පාඩමකින් පටන් ගමු. අපි අද කතා කරන්න යන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිළිබඳව. PPC කියලා කියනවා. Production Possibility Curve. එහෙම නැත්නම් PPB කියලා කියනවා. Production Possibility Boundary. එහෙමත් නැත්නම් PPF කියලා කියනවා. Production Possibility Frontier. ඕනෑම ආර්ථික ක්‍රමයක් තුළ ජීවත්වන පුද්ගලයින්ගේ අසීමිත මිනිස් උවමනාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා විශාල භෞතික හා මානව සම්පත් ප්‍රමාණයක් පවතිනවා. එහෙත් එම අසීමිත නොනිමි උවමනාවන්ට සාපේක්ෂව සමාජයේ එකී සම්පත් හිඟ බවින් යුක්ත වන නිසා එම සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ නිෂ්පාදනය කරන්නේද යන්න ආර්ථික සමාජය විසින් තේරීමක් කළ යුතුව තිබෙනවා. විකල්ප භාවිතයන් සහිත සීමිත සම්පත් යොදාගෙන විවිධ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ ගනු ලබන තීරණ සහ ඒ කෙරෙහි බලපාන සාධක විග්‍රහ කිරීමට ගොඩනගාගත් සරල ජාමිතික ආදර්ශයක් ලෙස නිෂ්පාදන ශක්‍යතා පර්යන්තය නැතහොත් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ආර්ථික විද්‍යාවේදී හඳුන්වනු ලබනවා. හොඳයි. අපි ඉස්සල්ලාම බලමු රටක නිෂ්පාදන හැකියාව production possibility කියන්නේ මොකක්ද කියලා සහ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන ප්‍රධාන සාධක මොනවාද කියලා. නිෂ්පාදන ශක්‍යතාවය එහෙම නැත්නම් අපි නිෂ්පාදන හැකියාව කියලා කියනවා. production possibility. ඕනෑම ආර්ථික ක්‍රමයක් තුළ ජීවත් වන මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිතයි. ඒ උවමනා සපුරා ගැනීම සඳහා තිබිච්ච සම්පත් සීමිතයි. ඒ නිසා මේ අසීමිත උවමනාවන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීමට මේ සීමිත සම්පත් භාවිතා කළා. මේ හිඟ සම්පත් භාවිතා කරමින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා අදාළ ආර්ථිකයට කොපමණ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? අදාළ ආර්ථිකයේ පවත්නා සම්පත් සම්භාරය තාක්ෂණය අනුව ඒ ආර්ථිකයේ උපරිම නිෂ්පාදන ධාරිතාවය කොච්චරක්ද? උපරිම නිෂ්පාදන මට්ටම කොච්චරක්ද කියන එක තමයි අපි සරලව නිෂ්පාදන හැකියාව යටතේ අධ්‍යයනය කරන්නේ. කිසියම් ආර්ථිකයක් යම් නිශ්චිත අවස්ථාවක ආර්ථිකය සතු වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යෙදූ විට එමගින් නිපදවිය හැකි උපරිම නිෂ්පාදන ධාරිතාවය එහෙම නැත්නම් උපරිම නිෂ්පාදන මට්ටම අපි කියනවා නිෂ්පාදන හැකියාව එහෙම නැත්නම් නිෂ්පාදන ශක්‍යතාවය එහෙම නැත්නම් විභව නිමැවුම් මට්ටම කියලා. කිසියම් ආර්ථිකයක් යම් නිශ්චිත අවස්ථාවක එහෙමත් නැත්නම් යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකය සතු වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සම්පත් පූර්ණ සේවා නියුක්තියක් හා පූර්ණ නිෂ්පාදනයක් ලැබෙන පරිදි උපයෝජනය කරමින් පවත්නා තාක්ෂණය යටතේ බිහි කරගත හැකි භාණ්ඩ හා සේවා උපරිම ධාරිතාවය අපි නිෂ්පාදන ශක්‍යතාවය එහෙම නැත්නම් විභව නිමැවුම් මට්ටම කියලා කියනවා. ඕනෑම ආර්ථිකයක් තම විභව නිමැවුම් මට්ටම සාක්ෂාත් කර ගැනීම සඳහා සපුරා ගත යුතු ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය full employment. දෙක පූර්ණ නිෂ්පාදනය full production. කිසියම් ආර්ථිකයක් යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකය සතු සම්පත් පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදන මට්ටමක් ලැබෙන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට උපරිම කාර්යක්ෂමතාවයකින් යෙදූ විට බිහි කරගත හැකි උපරිම නිෂ්පාදන ධාරිතාවය හෝ මට්ටම
ඔන්න අපි නිෂ්පාදන හැකියාව කියලා කිව්වා. නිෂ්පාදන හැකියාව සාක්ෂාත් කරගන්න ප්‍රධාන කොන්දේසි දෙකක් ඕන කියලත් අපි කිව්වා. පළවෙනි එක පූර්ණ සේවා නියුක්තිය, full employment. සාමාන්‍යයෙන් ආර්ථික විග්‍රහයේදී දරුවනේ ආර්ථිකයක් සතු සියලු සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම, එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සියලුම සම්පත් භාවිතා කිරීම, ප්‍රයෝජනයට ගැනීම, උපයෝජනය කිරීම අපි පූර්ණ සේවා නියුක්තිය කියලා කියනවා. එහෙම නැත්නම් සම්පත් පූර්ණ උපයෝජනය කියලා කියනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය මේ හැම සම්පතක්ම උපරිම වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වර්තමානයේ භාවිතා කිරීම අපි පූර්ණ සේවා නියුක්තිය කියලා කියනවා. තව ටිකක් පැහැදිලි කළොත් ආර්ථිකයේ සතු සියලු සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදවීම පූර්ණ සේවා නියුක්තිය කියලා නිර්වචනය කළාට සම්පත් පූර්ණ උපයෝජනය වශයෙන් අපි හැඳින්නුවට ඒ පූර්ණ සේවා නියුක්තිය කියන එකේ වාචික අර්ථය, එහෙම නැත්නම් අපි කියනවා නාමික අර්ථය කියලා. නමුත් ඔය කියන විදිහට දරුවනේ ආර්ථිකයේ සතු සියලු සම්පත් වර්තමාන නිෂ්පාදනය සඳහා යොදා ගතහොත් අපි සියලු සම්පත් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්න ඕන කියලා හිතලා සීගිරියේ තියෙන ඒ කළු ගල් ටිකත් අරගෙන වර්තමානයේ ගෙවල් දොරවල් හදනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සියලු සම්පත් වර්තමානයේ ප්‍රයෝජනයට ගන්න ඕන නේද කියලා ඉවර වෙලා හිතලා අපි හන්තානේ කන්ද පස්වලට කපලා මෙහෙ කුඹුරු ගොඩ කරලා නැත්නම් පහත් බිම් ගොඩ කරලා ගෙවල් හදලා ව්‍යාපාර ස්ථාන ආරම්භ කරලා අධිවේගී මාර්ග හදලා එහෙම කළොත් හරිද? නෑ. ඒ නිසා මතක තබා ගන්න ඕන ඔය නාමිකව කියන විදිහට ආර්ථිකයේ සතු සියලු සම්පත් වර්තමාන නිෂ්පාදනය සඳහා යොදාගතහොත් අනාගත පරම්පරාවන් වඩා දුෂ්කරතාවයන්ට පත් වෙනවා. සියලු සම්පත් වර්තමානයේ භාවිතා කළ යුතුයි කියන පූර්ණ සේවා නියුක්තිය කියන එකේ නාමිකාර්ථයට ගිහිල්ලා අපි සීගිරියේ තියෙන මේ කළුගල් ටික අරගෙන ගෙවල් දොරවල් හෝටල් හැදුවොත් සෙනෙලි අනාගතයේ සෙනෙලිගේ බබාලට යන්න සීගිරියක් නැතුව යනවා. සියලු සම්පත් වර්තමානයේ ප්‍රයෝජනයට ගත යුතුයි කියලා ෆොන්සේකා හන්තානේ කන්ද බැකෝ කරලා පස්තික අරගෙන ජායල තියෙන පහත් බිම් ටික අපි පිරෙව්වොත්, ඒ පුරවලා ගෙවල් හැදුවොත් මොකද වෙන්නේ? කවදා හරි දවසක ෆොන්සේකා විශ්වවිද්‍යාලෙ ගිය දාට, ෆොන්සේකාගේ පුතා විශ්වවිද්‍යාලෙ ගිය දාට නගින්න හන්තානයක් නැතුව යනවා. අන්න ඒ නිසා සියලු සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදවීම කියන පූර්ණ සේවා නියුක්තිය කියන නාමික අර්ථය ප්‍රායෝගික නෑ. එහෙමත් නැත්නම් අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ ඒකේ නාමික අර්ථය නෙවෙයි, වාචික අර්ථය නෙවෙයි. මොකද පූර්ණ සේවා නියුක්තිය කියලා සියලු සම්පත් වර්තමාන භාවිතය සඳහා යොදාගත්තහොත් අනාගත පරම්පරාවල අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. සියලු සම්පත් අද ප්‍රයෝජනයට ගත යුතුයි කියලා සිංහරාජය එලි කළොත්, වනාන්තර ටික එලි කළොත්, ඒවා ඇතුලේ හෝටල් හැදුවොත්, පාරවල් ඒ හරහා වැඩිපුර හැදුවොත් ඔබේ දරුවන්ට යන්න සිංහරාජයක් නැතුව යනවා. පරිසරයට විශාල බලපෑමක් සිදු වෙනවා. අනාගත පරම්පරාවන් ඉතා විශාල ගැටලුවලට මේ හරහා මුහුණ දෙනවා. ඒ නිසා පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ඒකේ නාමික අර්ථය නෙවෙයි. ප්‍රායෝගික වශයෙන් අපි සම්පත් පූර්ණ සේවා නියුක්තිය, එහෙම නැත්නම් සම්පත් පූර්ණ උපයෝජනය කියලා කියන්නේ අනාගත පරම්පරාවල අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමේ හැකියාවට බාධාවක් නොවනසේ වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් නෙවෙයි,
වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් පූර්ණ හා උපරිම වශයෙන් වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවීම. වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් පූර්ණ හා උපරිම වශයෙන් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදවීම තමයි අපි ප්‍රායෝගිකව පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ. ඔබේ ශ්‍රමය ඔබට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් තියන්න ඕන කියලා ඉවර වෙලා ඔබේ ශ්‍රමය වැඩ කරන්නේ නැතුව තියාගෙන හිටියට එතන ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබේ ශ්‍රමය අනාගත පරම්පරාවට ඉදිරි කළ වැඩක් නැහැ. ඔබේ කාලය අනාගත පරම්පරාවට ඉදිරි කළ වැඩක් නැහැ. මේවා වර්තමානයේ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි සම්පත්. ඒ නිසා ඔබේ ශ්‍රමය උපරිම වශයෙන් වර්තමාන නිෂ්පාදනයට යොදවන්න ඕන. ඔබේ කාලය උපරිම වශයෙන් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න පුළුවන් සම්පතක්. ඒ නිසා එය එසේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යෙදවිය යුතුයි. ඔබ ගෙදර පොල් ගෙඩි 50ක් කඩලා ඔබගේ තියෙන ලොකු පොල් වත්තේ ෆොන්සේකා නේද? ඒකෙන් අපි විතරක් නෙමේ පොල් කන්න ඕන අපේ අනාගත පරම්පරාවත් පොල් කන්න ඕන කියලා ඉවර වෙලා ඔබ පොල් ගෙඩි 25ක් විතර පරිභෝජනය කළා. තව 25ක් නැත්නම් ඉතිරි පොල් ගෙඩි 25 තියෙනවා අනාගත පරම්පරාවට. ෆොන්සේකාගේ දරුවන්ට පොල් කන්න ඕන නේද කියලා දරුවන්ටත් ඉතිරි කරනවා. හරිද වැඩේ? එහෙමනම් ඉතින් ෆොන්සේකා කසාද බැඳලා දරුවෝ හම්බ වෙනකොට නේ ඒ ඉතිරි කරපු පොල් ගෙඩි 25 මක් වෙලා තියෙයිද? නේ සමහර විට ඒවා පැලවෙලා පොල් පැලවෙලා තියෙයි. එහෙමනම් පොල් පැල කන්න නම් ෆොන්සේකාගේ දරුවෝ කවුරු වෙන්න ඕනද? ඒ නිසා ඒ පොල් ගෙඩි ටික එහෙම අනාගත පරම්පරාවට ඉතිරි කරලා හරියන්නේ නැහැ. ඔබ ගෙදරට ගෙනාවා පිටි ගෝණියක් පිටි කිලෝ 50ක් ගෙනාවා මේක තියාගෙන ටික ටික ඉන්දියාප්ප හදනවා. අපි විතරක් නෙමෙයි ඉන්දියාප්ප කන්න ඕන අපේ දරුවොත් ඉන්දියාප්ප කන්න ඕන අපේ දරුවන්ගේ දරුවොත් ඉන්දියාප්ප කන්න ඕන කියලා ඉවර වෙලා පිටි කිලෝ 50න් භාගයක් පිටි කිලෝ 25ක් තියලා තියෙනවා දරුවන්ටයි දරුවන්ගේ දරුවන්ටයි නේ. එහෙම කළොත් ඒක පූර්ණ සේවා නියුක්තියද? නෑ. පිටි කියන්නේ වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සම්පත. ඔබ මේ කිලෝ 25ක් දරුවන්ගේ දරුවන්ට ඉදිරි කළොත් කන්න වෙන්නේ මොනවද? ගුල්ලෝ තමයි ඔය කැතුලේ ඉන්නේ. ඒ නිසා අනාගත පරම්පරාවන් වල අවශ්‍යතාව වමනා සපුරා ගැනීමේ හැකියාවට බාධාවක් නොවනසේ වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් පූර්ණ හා උපරිම වශයෙන් වර්තමාන නිෂ්පාදනයට යොදා ගැනීම අපි පූර්ණ සේවා නියුක්තිය එහෙම නැත්නම් පූර්ණ සම්පත් උපයෝජනය කියලා කියනවා. දෙවැනි එක තමයි පූර්ණ නිෂ්පාදනය full production. ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා සියලුම සම්පත්වල උපරිම දායකත්වය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම අපි පූර්ණ නිෂ්පාදනය කියලා කියනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන සෑම සාධකයකම උපරිම දායකත්වය ලැබෙනසේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම තමයි අපි පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ. සෑම සාධකයකම උපරිම දායකත්වය ගන්න ඕන. ඔබ හිතන්නේ මහිම ඔබ විතරක් උපරිමය කරලා මහිම තමන්ගේ උපරිමය කරනවා. මහිම තමන්ගේ උපරිමය කරලා ඒ සාමාර්ථ 3ක් ගන්න පුළුවන්ද? පුළුවන්ද මහිම? නැතලි ඔයාගේ උපරිමය කරනවා. පුළුවන්ද ඒ සාමාර්ථ 3ක් ගන්න? පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? ටිකක් කල්පනා කරලා බලමු. ඔබ විතරක් ඔබගේ උපරිමය කළා කියලා ඒ සාමාර්ථ 3ක් ගන්න බෑ. මමත් මගේ උපරිමය කරන්න ඕන. ඔබත් ඔබේ උපරිමය කරන්න ඕන මාත් මගේ උපරිමය කරන්න ඕන. එහෙනම් දැන් ඒ සාමාර්ථ 3ක් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද මහිම? නැතලි පුළුවන්ද බැරිද? බෑ. එතකොට හම්බ වෙන්නේ එකයිනේ. ඉකෝන් වලට විතරයිනේ. එහෙනම් මොකද වෙන්නේ?
ඔබ විතරක් උපරිමය කළා හරියන්නෙත් නෑ මං විතරක් උපරිමය කළා හරියන්නෙත් නෑ BS වලත් උපරිම දායකත්වයේ තියෙන්න ඕන BS සර්වත් එයාගේ උපරිමය කරන්න ඕන accounting සර්වත් එයාගේ උපරිමය කරන්න ඕන අන්න මේ සියලු දෙනාම උපරිමය කරනවා දැන් ඒ සාමාර්ථ තුනක් ගන්න පුළුවන්ද බැරිද තව ටිකක් කල්පනා කරන්න වෙනවා ඔබත් උපරිමය කරනවා අපි ගුරුවරු තුන්දෙනාත් උපරිමය කරනවා සමහර විට ඒත් මදි වෙන්න පුළුවන් ඔබ පෞද්ගලික පන්ති යනවා නම් සමහර විට ඒගොල්ලන්ගෙත් උපරිමය කරන්න සිද්ධ වෙනවා ඒගොල්ලොත් උපරිමය කරන්න ඕන ඒ ඔක්කොම උපරිමය කළා ගෙදරින් හම්බෙන දායකත්වයේ අඩු වුණොත් තාත්තා පොඩි අඩියක් ගහලා ඇවිල්ලා ගෙදර හැමදාම රණ්ඩු කරනවා අම්මත් එක්ක හැමදාම ෆයිට් එක කුණු හරපෙන් බයිනවා ගෙදර ප්‍රශ්න ඒ සාමාර්ථ තුනක් ගත්ත හැකිද ඔබත් උපරිමය කරනවා ගුරුවරු ටිකත් උපරිමය කරනවා ඒ සාමාර්ථ තුනක් ගත්ත හැකිද බැහැ නේද එහෙනම් අන්න ඔබේ මනස නිරවුල් කර ගැනීම සඳහා ගෙදරනොත් ඔබට උපරිම දායකත්වය ලැබෙන්න ඕන. ඒ පරිසරය ඔබට ගෙදරින් එන්න ඕන. ඒ වගේමයි ඔබ උසස් පෙළ කරනවා නේද? දැන් විභාගෙට ළඟයි නේද? පාඩම් කරන්න ඕන නේද? මේ කොල්ලට මේ කෙල්ලට තේ එකක් පොඩ්ඩක් ළඟට ගිහින් දීලා නේ කන්න ටික පොඩ්ඩක් ළඟට ගිහින් දීලා ගෙදර වැඩවලින් අම්මා ටිකක් මේ දරුවන්ව නිදහස් කරගෙන පොල් ටික ගානකින් පොඩ්ඩක් ඈත් කරගෙන රෙදි හොදනයකින් ඈත් කරගෙන නේ ගේ අතුපතු ගානකින් ඈත් කරගෙන කොහොමටත් කරන්නේ නැහැ ඒ වුණත් නේද අන්න එවැනි සහයෝගයක් ඔන්න ලැබෙන්න ඕන ඒකයි කිව්වේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලබන සෑම සාධකයකම උපරිම දායකත්වය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලබා ගැනීම තමයි අපි පූර්ණ නිෂ්පාදනය කියලා කියන්නේ. ඒ යොදා ගන්නා සෑම සාධකයකම උපරිම දායකත්වය ලැබුණේ නැතිනම් අපිට අර විභව නිෂ්පාදන මට්ටම නිෂ්පාදන හැකියාව කියන විභවධාරිතාවය කරා ළඟාවිය නොහැකි. එහෙනම් අපි කියනවා ඔන්න නිෂ්පාදන හැකියාව කියලා කිව්වේ කිසියම් ආර්ථිකයක් යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ වර්තමාන නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත් පූර්ණ සේවා නියුක්තියක් හා පූර්ණ උපයෝජනය කරන්න පුළුවන් ආකාරයට පූර්ණ නිෂ්පාදිතයක් එකතු කරගෙන පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදිතයයි කියන දෙකම ඉලක්ක දෙකම සපුරාගෙන පවත්නා තාක්ෂණය යටතේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් බිහි කරගත හැකිව තිබූ උපරිම ධාරිතාවය නිෂ්පාදන හැකියාව ඒ හැකියාව කරා යන්න අපිට ප්‍රධාන ඉලක්ක දෙකක් සපුරා ගත යුතුව තිබුණා එකක් පූර්ණ සේවා නියුක්තිය අනික පූර්ණ නිෂ්පාදනය රටක නිෂ්පාදන ශක්්‍යතාව එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව තීරණය කරන ප්‍රධාන සාධක දෙකක්. පළවෙනි එක තමයි ආර්ථිකය සතු සාධක සේවා ප්‍රමාණය. එහෙම නැත්නම් සම්පත් ප්‍රමාණය කියලා අපි කියනවා. සාධක සේවා ප්‍රමාණය, සම්පත් ප්‍රමාණය, සාධක හෝ සම්පත් සැපයුම කියලා අපි කියනවා. ඒ යටතේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය කියන මේ නිෂ්පාදන සාධක ටික තමයි අපි මේ සාධක සේවා කියලා කියන්නේ. යම් හේකින් ආර්ථිකයේ සතු ප්‍රාග්ධන තොගේ වැඩි වුණොත් ඒ කියන්නේ සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක හේතු වෙනවා රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න. ඒ වගේමයි යම් හේකින් රටේ ප්‍රාග්ධන සම්පත් තොගයක් විනාශ වුණොත් යුද්ධ හේතුවෙන් හරි සුනාමි නිසා හරි මොකක් හරි හේතුවක් නිසා රටේ ප්‍රාග්ධන තොගයට හානියක් වුණොත් ආර්ථිකයේ සතු සම්පත් තොගය සම්පත් ප්‍රමාණය අඩු වෙනවා ප්‍රතිඵලය නිෂ්පාදන හැකියාව ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක අඩු වෙනවා ඒ නිසා නිෂ්පාදන ශක්්‍යතාවය රටක තීරණය කරන පළවෙනි සාධකය සාධක සේවා ප්‍රමාණය දෙක සාධක එහෙම නැත්නම් අපි කියනවා සම්පත් ඵලදායීතාවය factors productivity පළවෙනි එක කිව්වේ සම්පත් ප්‍රමාණය ඒක ප්‍රමාණාත්මකයි හැබැයි දෙවෙනි එක කියන්නේ මේ සම්පත් වල ගුණාත්මක භාවය තමයි අපි ඵලදායීතාවය කියලා කියන්නේ
සම්පත්වල ගුණාත්මක භාවය වැඩි වුණොත් නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ඒ වගේමයි සම්පත්වල ගුණාත්මක බව අඩු වුණොත් ඒක රටේ නිෂ්පාදන හැකියාව අඩුවීමට හේතු වෙනවා. සම්පත් ඵලදායීතාවය කිව්වහම මේ යටතේ තියෙනවා තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, කළමනාකරණය, ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. එනිසා යම් හේකින් ආර්ථිකයේ සතු තාක්ෂණය දියුණු වුණොත් තාක්ෂණය දියුණු වෙනකොට මොකද වෙන්නේ? සම්පත්වල ඵලදායීතාවය එහෙම නැත්නම් ගුණාත්මක බව වැඩි වෙනවා. ඒ තුලින් රටේ නිෂ්පාදන ශක්්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම යම් හේකින් රටේ තාක්ෂණික පිරිහීමක් ඇති වුණොත් ප්‍රායෝගිකව එසේ සිදු වෙන්නේ නැහැ. නමුත් න්‍යායාත්මකව අපි කියනවා යම් හේකින් රටේ තාක්ෂණය පිරිහුණොත් සම්පත්වල ඵලදායීතාවය ගුණාත්මක බව අඩු වෙනවා. ඒ හරහා රටේ නිෂ්පාදන ශක්්‍යතාවය පහත වැටෙනවා. එනිසා රටේ මේ නිෂ්පාදන හැකියාව තීරණය කරන ප්‍රධාන සාධක දෙකයි. එකක් තමයි සාධක සේවා ප්‍රමාණය, දෙක ඒ සාධකවල ඵලදායීතාවය. දැන් අපි බලමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එහෙම නැත්නම් නිෂ්පාදන හැකියා ආදර්ශයක් අපි කොහොමද නිර්වචනය කරන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ගොඩනංවීමේදී පදනම් කරගන්න ප්‍රධාන උපකල්පනයන් මොනවාද කියලා. කිසියම් ආර්ථිකයක් යම් දෙලලද අවස්ථාවක වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනයට යෙදූ විට එම භාණ්ඩ දෙවර්ගයෙන් නිපදවිය හැකි උපරිම නිෂ්පාදන සීමාන්තිකයන් දැක්වෙන ඉම අපි කියනවා නිෂ්පාදන හැකියාමයි වක්‍රය. එහෙමත් නැත්නම් නිෂ්පාදන ශක්්‍යතා පර්යන්තය, නිෂ්පාදන හැකියා ආදර්ශය, නිෂ්පාදන පරිවර්තන වක්‍රය යනාදී වශයෙන් කිසියම් ආර්ථිකයක් යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සතු වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සම්පත් පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් ලැබෙන පරිදි උපයෝජනය කරමින් පවත්නා තාක්ෂණය යටතේ භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය සඳහා යෙදවූ විට එම භාණ්ඩ දෙවර්ගයෙන් නිපදවිය හැකි උපරිම නිෂ්පාදන සංයෝගයන් දැක්වෙන ඉම එහෙම නැත්නම් උපරිම නිෂ්පාදන සංයෝග ලක්ෂයන් යා කෙරෙන රේඛාව අපි නිෂ්පාදන හැකියා ආදර්ශය එහෙම නැත්නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා කියනවා. දැන් අපි නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. මේ හැකියාවත් එක තමයි හැකියා මායිම කියන එක එන්නේ. හැකියාවට පස්සේ මායිමක් අපි අඳින්නේ ප්‍රස්ථාර සටහනකනේ. අපි සරල ගණිතයේදී ඉගෙන ගන්නේ අක්ෂ දෙකකින් යුක්ත ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරය අපි සරලව ඉගෙන ගනිද්දී තියෙන්නේ අක්ෂ දෙකයි. ගණිතයේ ටිකක් උසස් මට්ටමට ගියාම අක්ෂ 3 අක්ෂ 4 ප්‍රස්ථාර තියෙනවා. නමුත් අපි සාමාන්‍ය මට්ටමේදී ඔන්න අක්ෂ 2 ප්‍රස්ථාරයක් අපි ඉගෙන ගන්න. ඒ නිසා රටේ සම්පත් භාවිතා කරලා භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් නිපදවිය හැකිව තිබුණත් ප්‍රායෝගිකව එසේ නිපදවනවා වුණත් අපි න්‍යායාත්මකව වක්‍රය තියෙන්නේ අක්ෂ දෙක නිසා අපි කියනවා භාණ්ඩ දෙවර්ගයක් පමණයි අපි නිපදවන්නේ. ඒ නිසා මේ ආර්ථිකයේ සතු වර්තමානයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් පූර්ණ නිෂ්පාදනය සහ පූර්ණ සේවා නියුක්තිය ලැබෙන පරිදි පවතින තාක්ෂණය හෝ ශිල්පීය දැනුම ඥානය යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවනවා. කොහොමද නිපදවන්නේ? භාණ්ඩ දෙවර්ගයක් පමණයි. අපි නිකන් උදාහරණයකට හිතමුකෝ පිටි කියලා. ඔන්න තියෙනවා පිටි කිලෝ 10ක්. මේ පිටි කිලෝ 10න් අපිට ආප්ප හදන්නත් පුළුවන්, ඉන්දියාප්ප හදන්නත් පුළුවන්. භාණ්ඩ දෙකක් අපි දැන් නිපදවනවා. අපි තෝරගන්නවා ආප්පයි ඉන්දියාප්පයි, ආප්පයි ඉන්දියාප්පයි. අපි හිතුවොත් පිටි කිලෝ 1කින් ආප්ප 50ක් හදන්න පුළුවන් කියලා. පිටි කිලෝ 1කින් අපි ආප්ප 50ක් හදනවා. එහෙනම් පිටි කිලෝ 1කින් අපි ආප්ප 50ක් හදනවා නම්
අපි ගාව තියෙනවා මුළු සම්පත් පිටි කිලෝ 10ක්. පිටි කිලෝ 10න් එහෙනම් ෆර්නෑන්ඩෝ ආප්ප කීයක් හැදුව හැකිද? ජෝසප් ආප්ප හදන්න පුළුවන් කීයක්ද? 500ක් හැදුව හැකි. ඔන්න අපි හදනවා ආප්ප 500ක් හදනවා පිටි කිලෝ 10න්. අපි හිතනවා ඔන්න පිටි කිලෝ එකකින් ඉන්දියාප්ප 60ක් හදන්න පුළුවන් කියලා. පිටි කිලෝ එකකින් ඉන්දියාප්ප 60යි. රයිට්. එහෙනම් ඔන්න පිටි කිලෝ එකකින් ආප්ප හදනවා 50ක්. පිටි කිලෝ එකකින් ඉන්දියාප්ප හදන්න පුළුවන් 60ක්. දැන් අපි පිටි කිලෝ 10ක් යොදාගෙන ආප්ප හදනවා කීයක්ද ෆර්නෑන්ඩෝ? 500ක් හදනවා. ආප්ප 500ක් හදද්දී එහෙමනම් මට කියන්න බලන්න ජෝසප් ඉන්දියාප්ප කීයක් හැදුවේ හැකිද? ඉන්දියාප්ප කීයක් හැදුවේ හැකිද? පිටි කිලෝ 10 දාලා ආප්ප 500ක් හදද්දී පිටි කිලෝ එකකින් ඉන්දියාප්ප 60ක් හදන්න පුළුවන් නම් පිටි කිලෝ 10න් ආප්ප 500ක් හදද්දී අපි ඉන්දියාප්ප කීයක් හදනවද? බලන්න බලන්න කීයක් හදනවද? 600ක්? එහෙමද? ආප්ප 500ක් හදද්දී පුතේ ඉන්දියාප්ප කීයක් හැදුව හැකිද? වීරරත්න කොයන් කීයක් හැදුව හැකිද? එකක්වත් හදන්න බෑ. මොකද පිටි කිලෝ 10යිනේ තිබුණේ. 10ම දැම්ම ආප්ප හදන්න. එතකොට ඉන්දියාප්ප හදන්නේ කොහෙන්ද? පොලිසියෙන්ද? අන්න. එතකොට ඉන්දියාප්ප හදන්න බෑ. ආප්ප 500ක් හදද්දී ඉන්දියාප්ප බිඳුවයි. ඔන්න උදාහරණයකට අපි තියාගත්තොත් එක් පැත්තක ආප්ප දැම්මා අනිත් පැත්තේ ඉන්දියාප්ප දැම්මා. සංයෝග ලක්ෂය උපරිම සංයෝග ලක්ෂ අපි තියාගත්තොත් පුතේ දැන් ආප්ප 500ක් හදද්දී ඉන්දියාප්ප බිඳුවයි. දැන් නිකමට හිතන්න අපි පිටි කිලෝ 10ම එහෙමනම් ඉන්දියාප්ප වලට දැම්මොත් පිටි කිලෝ 10ම ඉන්දියාප්ප වලට දැම්මොත් අපිට හදන්න පුළුවන් ඉන්දියාප්ප කීයක්ද? ඉන්දියාප්ප 600ක් හැදුව හැකි. ඉන්දියාප්ප 600ක් හදද්දී අපිට ආප්ප කොච්චරක් හදන්න පුළුවන්ද? කොච්චරයිද? ආප්ප හදන්න බෑ. පිටි කිලෝ 10යිනේ අපි ගාව තිබ්බේ. 10ම දැම්මා ඉන්දියාප්ප වලට 10ම දාලා ඉන්දියාප්ප 600ක් හදනවා. එහෙනම් එතකොට ආප්ප බිඳුවයි. ඔන්න තව සංයෝගයක් අපිට ආවා. ආප්ප බිඳුව වෙනකොට අපිට ඉන්දියාප්ප හදන්න පුළුවන් කීයක්ද? 600ක්. අපි තව ටිකක් බලමු එහෙමනම්. පිටි කිලෝ 10යි තිබ්බේ. මේ සම්පත් ටික දෙකටම සමාන වේදුවොත් පිටි කිලෝ 5ක් ආප්ප වලට දානවා. පිටි කිලෝ 5ක් ඉන්දියාප්ප වලට දානවා. එහෙමනම් කොච්චරයිද? අන්න පිටි කිලෝ එකකින් ආප්ප 50ක් හදන්න පුළුවන් නම් පිටි කිලෝ 5ක් දැම්මහම ආප්ප 250යි. ඉන්දියාප්ප කීයද? 300යි. එහෙනම් සම්පත් සමානව බෙදා හරිද්දී කිලෝ 5 දෙකටම දැම්මහම ආප්ප 250ක් වෙද්දී ඉන්දියාප්ප කීයද? 300යි. ඔන්න අපිට උපරිම විකල්ප සංයෝග ලක්ෂ 3ක් ලැබුණනේ දැන්. ආප්ප 500 දී ඉන්දියාප්ප බිඳුවයි. ආප්ප 125 නෙවෙයිනේ කීයද? 250ක් වෙද්දී ඉන්දියාප්ප 300යි. ආප්ප බිඳුව වෙද්දී ඉන්දියාප්ප 600යි. ඔය ටික ඇති. තව ඕන්නම් අපිට තව එහෙම කරගෙන යන්න පුළුවන්. ඔය කියන උපරිම විකල්ප සංයෝග ලක්ෂ යාකර අඳිනු ලබන රේඛාව අපි කියනවා නිෂ්පාදන හැකියාමායිම් වක්‍රය කියලා. නැත්නම් නිෂ්පාදන ශක්්‍යතා පර්යන්තය කියලා. විභව නිෂ්පාදන ධාරිතා වක්‍රය කියලා කියනවා. පුංචි උදාහරණයක් දීලා තියෙනවා බලන්න. x හා y යන භාණ්ඩ දෙවර්ගයේ පමණක් නිපදවන සරල ආර්ථිකයක විකල්ප නිෂ්පාදන සංයෝගයන් කිහිපයක් පහත වගුවේ දැක්වේ. ඔන්න භාණ්ඩ සංයෝගයේ තියෙනවා PQRST x භාණ්ඩය y භාණ්ඩය. x භාණ්ඩයේ 10ක් නිපදවද්දී y බිඳුවයි. x භාණ්ඩයේ නිෂ්පාදනයේ 9 වෙද්දී අපි y ගෙන් එකක් හදනවා. x භාණ්ඩයේ නිමැවුම 7 වෙද්දී y ගෙන් 2යි. x භාණ්ඩයේ නිමැවුම 4 වෙද්දී y ගෙන් 3යි. x නිෂ්පාදනයේ 0 වෙද්දී අපිට උපරිම y හදන්න පුළුවන් ඒකක 4ක්.
ඔන්න ඔය තොරතුරු ටික අපි දානවා ප්‍රස්සාරයකට. භාණ්ඩ දෙක x හා y. x හා y භාණ්ඩ දෙක. ඒ නිසා මේ ප්‍රස්සාරය ඇන්දහම ඔබට උඩ දාන්න ඕන මොකද්ද? x ද y ද? ප්‍රස්සාරේ උඩ තියෙන්නේ මොකද්ද? x ද y ද? කියන්න බලන්න. සිරස්සක්ෂය උඩ කිව්වේ. සිරසේ උඩ මොනවද තියෙන්නේ? ප්‍රස්සාරයක නම් සිරස තියෙන්නේ y කියන අක්ෂය. තිරසේ තියෙන්නේ x කියන අක්ෂය. නමුත් දැන් මේ අපි xy කියන්නේ අක්ෂ නෙවෙයිනේ. x හා y කිව්වේ භාණ්ඩ දෙකක්. ඒ නිසා ඔබට මේ ප්‍රස්සාරය ඕන තැනක කුමන භාණ්ඩය වුණත් දාගන්න පුළුවන්. ඔබට x උඩ දාන්න ඕන නම් x උඩ දාන්න පුළුවන්. y උඩ දාන්න ඕන නම් y උඩ දාන්න පුළුවන්. ඔබට ඕන එකක් දාගත්ත හැකි. අර ඉස්සල්ලා කියපු උදාහරණ විදිහට ඕගලන්ට ඉන්දියාප්පු උඩ දාන්න ඕන නම් ඉන්දියාප්පු උඩ දාන්නත් පුළුවන්. ආප්පු උඩ දාන්න ඕන නම් ආප්පු උඩ දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න මම ප්‍රස්සාර සටහන අරගෙන x භාණ්ඩය උඩට දැම්මා. x කියලා නිකන් දාන්න එපා. x භාණ්ඩය උඩ තියෙන්නේ y අක්ෂය. y අක්ෂයේ අපි දාලා තියෙන x කියන්නේ x භාණ්ඩය. තිරසේ තියෙන්නේ x කියන අක්ෂය. x අක්ෂයේ අපි නම් කරලා තියෙන්නේ y කියලා අක්ෂයක් නෙවෙයි y භාණ්ඩය. එහෙමනම් ඔන්න අපි සිරස් අක්ෂයේ අපි ඛණ්ඩාංක ගත්ත බිඳුව 2 4 6 8 10 කියලා. මොකද x ගේ උපරිම තියෙන්නේ 10යිනේ. y ගේ උපරිම තියෙන්නේ නිමවම 4යිනේ. ඒ නිසා y භාණ්ඩයේ පැත්ත අපි 1 2 3 4 කියලා ගත්තා. දැන් අපි සංයෝග ටික ලකුණු කරනවා. ඔන්න අපි පැන්සල හරි පෑන අරගෙන ඔන්න අපි තිතක් තිබ්බා. y බිඳුවේදී x 10යි. කෝ බලන්න y අක්ෂය බිඳුව වෙද්දී x 10යි. අන්න තිත. ඒ භාණ්ඩ සංයෝගය p. ඒ නිසා අපිට එතන තියන්න පුළුවන් p කියලා ඒ ලක්ෂය. ඊළඟට දෙවෙනි එකට ගියා. y එකේදී x 9යි. y එක වෙද්දී ඕන් x පැත්ත 9යි. තිත තිබ්බා. ඒක තමයි q කියන නිමැවුම් සංයෝගය. ඊළඟට y 3 වෙද්දී x කීයද? y 3ට කලින් දෙකනේ තියෙන්නේ නේද? y දෙකේදී x 7යි. ඔන්න බැලුවා. y පැත්ත 2යි, ඕන් x පැත්ත 7යි. තිත තිබ්බා, ලක්ෂ්‍ය තිබ්බා. ඒ සංයෝගය r කියලා දැම්මා. ඊළඟට y 3 වෙද්දී x භාණ්ඩයෙන් 4ක් නිපදවන්න පුළුවන්. ගත්ත y භාණ්ඩයෙන් 3යි, x භාණ්ඩයෙන් 4යි. ඒ ලක්ෂය තිබ්බා. නිමැවුම් සංයෝගය s. ඊළඟට y භාණ්ඩය 4 වෙද්දී x බිඳුවයි. ඔන්න x බිඳුවේදී y 4යි. ලක්ෂය තිබ්බා. ඔන්න ඒ ලක්ෂය t. ඔන්න දැන් අපිට ලක්ෂ 5ක් තියෙනවා. පොතේ දාලා පොලියෙන් ජීවත් වෙන්න නෙවෙයි. විකල්ප නිමැවුම් සංයෝග ලක්ෂයන් 5ක් තියෙනවා. p q r s t කියලා. ඒ ලක්ෂ ටික යා කරලා පැන්සල ටිකක් මෘදුව අල්ලලා ඕන් අපි යා කළා. කෝ බලන්නකෝ යා කළා යා. අන්න ඒ ආපු රේඛාව, ඒ ආපු වක්‍රය අපි කියනවා PPC. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. එහෙනම් දැන් දන්නවා මොකද්ද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ? කිසියම් ආර්ථිකයක් යම් දෙලලද අවස්ථාවක ආර්ථිකයේ වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සියලු සම්පත් දැනට පවත්නා තාක්ෂණය හෝ ශිල්පීය ඥානය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනයට යෙදූ විට එම භාණ්ඩ දෙවර්ගයෙන් නිපදවිය හැකි උපරිම විකල්ප නිෂ්පාදන සංයෝගයන් යාකර අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායු වක්‍රය. නිෂ්පාදන හැකියා මායු වක්‍රය නිෂ්පාදන හැකියා ආදර්ශය අපි ගොඩනැංවීමේදී ප්‍රධාන උපකල්පන 4ක් පදනම් කරගන්නවා. කියද ප්‍රධාන උපකල්පන අපි 4ක් පදනම් කරගන්නවා. පළවෙනි එක තමයි ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය, සම්පත් තොගය ස්ථාවර බව. අපි උපකල්පනය කරනවා සම්පත් තොගය ස්ථාවරයි. අපි ගාව තියෙන්නේ පිටි කිලෝ 10යි. පිටි කිලෝ 10 නිසානේ පිටි කිලෝ එකකින් අප 50ක් නිපදවන්න පුළුවන් වුණා. ඒ නිසා පිටි කිලෝ 10ම දැම්මොත් 500යි. සම්පත් තොගය වෙනස් වුණොත් පිටි කිලෝ 20ක් තිබ්බොත් තේරෙනවනේ. එහෙම වුණොත් අප 1000ක් හදන්න පුළුවන්. එතකොට වෙනස් වෙනවා. වක්‍රයත් වෙනස් වෙනවා. සම්පත් තොගය වෙනස් වුණොත්
හැකියා වක්‍රයත් වෙනස් වෙනවා. ඒ නිසා අපි උපකල්පනය කරනවා ආර්ථිකයේ සතු සම්පත් තොගය ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ නොවෙනස්ව පවතිනවා කියලා. දෙවැනි එක තමයි පවත්නා තාක්ෂණය නොවෙනස්ව පවතින බව. එහෙම නැත්නම් පවත්නා තාක්ෂණය හෝ ශිල්පීය ඥානය ශිල්පීය දැනුම ස්ථාවර බව. අපි කියනවා තාක්ෂණය ස්ථාවරයි. අපි දැනට පවතින තාක්ෂණය භාවිතා කරලා තමයි පිටි කිලෝ එකකින් ඉන්දියාප 50ක් හදන්නේ. හැබැයි පවත්නා තාක්ෂණය වෙනස් වුණොත් ඊට වඩා අලුත් තාක්ෂණයක් ආවොත් සමහර විට අපිට පුළුවන් වෙයි පිටි කිලෝ එකකින් ඉන්දියාප 60ක් හදන්න 65ක් හදන්න. එහෙම වුණොත් අර උපරිම ධාරිතාවය නිෂ්පාදන මට්ටම නිෂ්පාදන හැකියාව විභවතාවය වෙනස් වෙනවා. ඒ නිසා අපි උපකල්පනය කරනවා පවත්නා තාක්ෂණය ස්ථාවරයි කියලා. තුන්වෙනි එක අපි කියන උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනය සිදු කරනවා කියලා. නිෂ්පාදනයේ උපරිම කාර්යක්ෂමයි. මේ උපරිම කාර්යක්ෂමයි කියද්දී අර කොන්දේසි දෙක එතනට එනවා. පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය. ඔය දෙකම එකතු වුණොත් තමයි එතන කාර්යක්ෂමතාවය තියෙන්නේ. කාර්යක්ෂම නැතිනම් ඒ කියන්නේ අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමයි කියන එක අපිට තව විදිහකට කිව්ව හැකි එක්කෝ පූර්ණ සේවා නියුක්තියක් නැහැ. එහෙම නැත්නම් පූර්ණ නිෂ්පාදනයක් නැහැ. එහෙම නැත්නම් ඒ දෙකම නැහැ. අකාර්යක්ෂම වුණොත් පිටි කිලෝ එකකින් ආප්ප 50ක් හැදුව හැකි. පිටි කිලෝ එකකින් ඉන්දියාප්ප 60ක් හැදුව හැකි. හැබැයි ඔබ ඉන්දියාප්ප හදනකොට ඒ ඉන්දියාප්ප මිරිකද්දි ඒක අර ඉන්දියාප්ප තැටියෙන් පිටතට වැඩිපුර ගියොත් එහෙම අන්න කිලෝ එකෙන් 60ක් හදාගන්න බැරුව යනවා. නේද? ඒ නිසා අපි උපකල්පනය කරනවා උපරිම කාර්යක්ෂමයි කියලා. කාර්යක්ෂමතාවයේ තියෙන්න ඕන. අපේ හරියට අවධානයෙන් වැඩේ කරන්න ඕන. එහෙම නැතිනම් ආප්පේ හදන්න ගන්න මිශ්‍රණේ නාස්ති වුණොත් හැලුණොත් අපිට කිලෝ එකෙන් 50 හදාගන්න බැරුව යනවා. ඒ නිසා අපි කියනවා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව මේ නිෂ්පාදනය සිදු කරනවා. හතරවෙනි එක තමයි භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරන බව. ඒ නිසා නිෂ්පාදන හැකියා ආදර්ශයක් ගොඩනැගීමේදී අපි පදනම් කරගන්නවා ප්‍රධාන උපකල්පන හතරක්. දරුවනේ 1 ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය තොගය ස්ථාවර බව. එහෙම නැත්නම් වෙනස් නොවන බව. 2 පවත්නා තාක්ෂණය හෝ ශිල්පීය ඥානය දැනුම ස්ථාවර බව හෝ වෙනස් නොවන බව. 3 උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනය සිදු කරන බව. 4 වෙනි එක භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරන බව. හොඳයි. අපි නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලමු මේ නිෂ්පාදන හැකියාවයි සංකල්පයට අදාළව ආවශ්‍යක පිරිවැය කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? මොනවද ආවශ්‍යක පිරිවැය සඳහා ඇති ප්‍රධාන ප්‍රභේදයන් කියලා. ආවශ්‍යක පිරිවැය opportunity cost අපි ආර්ථික විද්‍යාව ආරම්භයේදී ඔබට කතා කළා මතක ඇති. හිඟ සම්පත්වල පවත්නා විකල්ප භාවිතයන් අතරින් වඩාත් ඵලදායී විකල්ප අවස්ථාව තේරීමේදී ඒ වෙනුවෙන් කැප කරන ලද අත්හරින ලද විකල්පයන් අතර තිබිච්ච හොඳම විකල්පය. අත්හරින ලද විකල්පයන් අතර තිබිච්ච හොඳම විකල්පයේ වටිනාකම නැත්නම් අහිමි වූ හොඳම විකල්පය අපි කිව්වා ආවශ්‍යක පිරිවැය කියලා. නමුත් අපි ඒ ආවශ්‍යක පිරිවැය කියන එක සාර්ව වශයෙන් නිර්වචනය කළේ. නමුත් අපි නිෂ්පාදන හැකියාව වක්‍ර විග්‍රහයට ආවහම ආවශ්‍යක පිරිවැය කියන එක නිර්වචනය කරන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. අපි දන්නවා දැන් ඔන්න නිෂ්පාදන හැකියා මායු වක්‍රයෙන් අපි කිව්වේ කිසියම් ආර්ථිකයක් යම් දෙලලද අවස්ථාවක ආර්ථිකයේ සතු වර්තමාන ප්‍රයෝජනය සඳහා ගත හැකි සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ දෙවර්ගයක් පමණ නිෂ්පාදනය වූ විට එම භාණ්ඩ දෙවර්ගයෙන් නිපදවිය හැකි උපරිම නිෂ්පාදන සීමාව යා කරපු රේඛාවනේ හැකියා වක්‍රය කියලා කිව්වේ. ඒ නිසා කිසියම් ආර්ථිකයක් යම් දෙලලද අවස්ථාවක ආර්ථිකයේ සතු වර්තමාන නිෂ්පාදනය සඳහා යෙදවිය හැකි සියලු සම්පත්
පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනයට යෙදුවහම අපි කොහෙද හිටියේ? අපි කොහෙද හිටියේ? මතීෂ අපි කොහෙද හිටියේ? නිපුණ අපි කොහෙද හිටියේ? ගෙදරවත් නෙමෙයි ඉස්කෝලේවත් නෙමෙයි කොහෙද අපි හිටියේ? හැකියා මායිම් වක්‍රය මත. අපි ගාව තියෙන සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් අපි භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනයට යෙදුවහම අපි උපරිමේ නිපදෙව්වනේ. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියක් තිබුණා, පූර්ණ නිෂ්පාදනයක් තිබුණා. අපි එහෙනම් හිටියේ මේ හැකියා මායිම මත. අපි මේ හැකියා මායිම මත ලක්ෂයක ඉන්නකොට නිෂ්පාදන හැකියා වක්‍රයේ මත යම් ලක්ෂයක ඉන්නකොට අපිට භාණ්ඩ දෙකේම නිෂ්පාදනය එකවර වැඩි කරන්න බෑ. නිෂ්පාදන හැකියා වක්‍රයේ මතු පිට කිසියම් ලක්ෂයක ඉඳිද්දි අපිට භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය එකවර වැඩි කරන්න බෑ. අපි සරල උදාහරණයකට ගන්නකො අපි කලින් ඇඳපු නිෂ්පාදන හැකියා වක්‍රය. හිතන්නකො අපි ඉන්නවා කියලා ඒ හැකියා වක්‍රයේ R කියන ලක්ෂයේ R කියන ලක්ෂයේදී අපි නිපදවනවා x වලින් ඒකක 7ක් සහ y වලින් ඒකක 2ක්. R ලක්ෂයේදී අපි නිපදවනවා x ඒකක 7ක් සහ y ඒකක 2ක්. නිකන් හිතන්නකො අපිට ඕන කියලා y භාණ්ඩේ නිමැවුම වැඩි කරන්න 3ට. දැන් හදන්නේ y 2යි. y නිමැවුම 3ට වැඩි කළොත් අන්න මොකද වෙලා තියෙන්නේ? x භාණ්ඩේ නිමැවුම 7 ඉඳලා 4 දක්වා අඩු වෙලා. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න අනිත් භාණ්ඩය අඩු කරන්න වෙලා, කැප කරන්න වෙලා. අපි නැවත හිතමු අපි ඉන්නේ R ලක්ෂයේ. x ඒකක 7යි y ඒකක 2යි. අපිට ඕන x භාණ්ඩයේ නිමැවුම වැඩි කරන්න 9 දක්වා. අපි වැඩි කළා x භාණ්ඩයේ නිමැවුම 7 ඉඳලා 9ට. හැබැයි මොකද වෙන්නේ? x 7 ඉඳලා 9ට වැඩි වෙද්දී y 2 ඉඳලා 3 වෙන්නේ. x නිමැවුම වැඩි වෙද්දී 7 ඉඳලා 9ට y භාණ්ඩයේ නිමැවුම 2 ඉඳලා 1 දක්වා අඩු වෙනවා. ඒ නිසා අපි කියනවා මේ නිෂ්පාදන හැකියා වක්‍රය මතු පිට අපි ඉන්නකොට භාණ්ඩ දෙකේම නිෂ්පාදනය අපිට වැඩි කරන්න බෑ. දෙකම වැඩි කරන්න බෑ කියන්නේ දෙකම වැඩි කරන්න බෑ කියන එක නෙවෙයි, දෙකම එකවර වැඩි කරන්න බෑ. අපිට ඕනනම් x වැඩි කරන්නත් පුළුවන්, y වැඩි කරන්නත් පුළුවන්. නමුත් මේ දෙකේම නිමැවුම එකවර වැඩි කළ නොහැකි. අපි x නිමැවුම වැඩි කරන්න ගියොත් ඒ සඳහා y භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කළ යුතුයි. අපි y නිෂ්පාදනය වැඩි කරන්න ගියොත් ඒ සඳහා x භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කළ යුතුයි. ඒ නිසා අපි කියනවා ඔන්න නිෂ්පාදන හැකියා වක්‍රයේ මතු පිට කිසියම් ලක්ෂයක අපි සිටින විට භාණ්ඩ දෙවර්ගයක නිෂ්පාදනය එකවර වැඩි කරන්න බෑ. නිෂ්පාදන හැකියා වක්‍රයේ මතු පිට යම් ලක්ෂයක අපි සිටින විට අදාළ භාණ්ඩ දෙවර්ගයේම නිෂ්පාදනය එකවර වැඩි කළ නොහැකි. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍යයෙන්ම අනිවාර්යයෙන්ම අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කළ යුතුයි. මේ විදිහට එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් අඩු කළ යුතු ප්‍රමාණය, කැප කළ යුතු ප්‍රමාණය අපි කියනවා ආවශ්‍යක පිරිවැය, එහෙම නැත්නම් සාපේක්ෂ පිරිවැය කියලා. එක් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් ප්‍රමාණය බැගින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු, අඩු කළ යුතු ප්‍රමාණය අපි ආවශ්‍යක පිරිවැය කියලා කියනවා. ඔබට පේනවා ඔන්න x භාණ්ඩයේ නිමැවුම සහ y භාණ්ඩයේ නිමැවුම නිෂ්පාදන හැකියා වක්‍රයක දාලා ඔන්න y නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් වැඩි කරන්න ගියොත් ඒ සඳහා x භාණ්ඩයේ නිමැවුම අඩු වෙනවා. y නිමැවුම ඩෙල්ටා y ප්‍රමාණයෙන් වැඩි කරන්න ගියොත් x භාණ්ඩයේ නිමැවුම ඩෙල්ටා x ප්‍රමාණයෙන් අඩු වෙනවා. අපි නිෂ්පාදන සංයෝගයේ R ගාව ඉඳලා S ගාවට එද්දී රූප සටහනේ ඔන්න y භාණ්ඩයේ නිමැවුම ඩෙල්ටා y ප්‍රමාණයකින් වැඩි වෙනවා. x භාණ්ඩයේ නිමැවුම ඩෙල්ටා x ප්‍රමාණයකින් අඩු වෙනවා. ඔන්න ආවශ්‍යක පිරිවැය. එක් භාණ්ඩයක නිමැවුම වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය අවශ්‍යක පිරිවැය. මේ නිෂ්පාදන හැකියා ආදර්ශයේ බෑවුම එහෙම නැත්නම් අනුක්‍රමණය මගින් තමයි මේ ආවශ්‍යක පිරිවැය කියන සංකල්පය නිරූපණය වෙන්නේ. නිෂ්පාදන හැකියා වක්‍රයේ
බෑවුම හෝ අනුක්‍රමණය මගින් ආවශ්‍යක පිරිවැය නිරූපණය වේ. නිෂ්පාදන හැකියාවක්‍රේදි කිව්වේ එක්ස් භාණ්ඩයේ නිමැවුම වැඩි කරන්න අනෙක් භාණ්ඩයේ නිමැවුම අඩු කරන්න ඕන. එක්ස් වැඩි කරන්න y අඩු කරන්න ඕන. y අඩු කරන්න සිද්ධ වුණොත් අනිවාර්යෙන් එක්ස් වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා නිෂ්පාදන හැකියා වක්‍රය ඍණ බෑවුමක් සහිත වූ රේඛාවක් වක්‍රයක් කියලා. මොකද එක් භාණ්ඩයක වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයේ නිමැවුම අඩු කළ යුතු නිසා එකක් ධන වෙද්දී අනිත් එක ඍණ වන නිසා අපි කියනවා හැකියා වක්‍රයේ බෑවුම ඍණ බෑවුමක් සහිතව තියෙන්නේ. ඒ නිසා අපි සූත්‍රයක් ගොඩ නැගුවොත් ආවශ්‍යක පිරිවැය සෙවීම සඳහා ආවශ්‍යක පිරිවැය සමානයි කැප කළ භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. අවශ්‍යක පිරිවැය සමානයි කැප කළ භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. ඔය තියෙන රූප සටහනට අනුව නම් ආවශ්‍යක පිරිවැය සමානයි කැප කළේ ඩෙල්ටා x බෙදීම වැඩිපුර නිපද වූයේ ඩෙල්ටා y. නමුත් ආවශ්‍යක පිරිවැය කියලා ඩෙල්ටා x යට ඩෙල්ටා y කියන එක නෙවෙයි. අපි ওই රූප සටහනේ අනිත් පැත්තට ගිහිල්ලා x වැඩි කරලා y අඩු කළොත් එහෙම වුණොත් කැප වෙන්නේ ඩෙල්ටා y වැඩිපුර නිපද වෙන්නේ ඩෙල්ටා x කියන එක. ඒ නිසා ඔන්න ආවශ්‍යක පිරිවැය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. නිෂ්පාදන හැකියා ආදර්ශයට අදාළව ආවශ්‍යක පිරිවැය එහෙම නැත්නම් ආන්තික ආවශ්‍යක පිරිවැය අපි ප්‍රධාන කොටස් 4කට බෙදනවා. 1 වැඩෙන ආවශ්‍යක පිරිවැය නීතිය, 2 ස්ථාවර ආවශ්‍යක පිරිවැය නීතිය, 3 මිශ්‍ර ආවශ්‍යක පිරිවැය නීතිය සහ 4 හීනවන ආවශ්‍යක පිරිවැය නීතිය. එහෙමනම් ආවශ්‍යක පිරිවැය ප්‍රධාන ප්‍රභේද 4යි. 1 වැඩෙන ආවශ්‍යක පිරිවැය, 2 ස්ථාවර ආවශ්‍යක පිරිවැය, 3 හීනවන ආවශ්‍යක පිරිවැය, 4 මිශ්‍ර ආවශ්‍යක පිරිවැය. හොඳයි අපි ඉස්සල්ලාම බලමු වැඩෙන ආවශ්‍යක පිරිවැය නීතිය කියන්නේ මොකක්ද කියලා. increasing opportunity cost. වැඩෙන එහෙම නැත්නම් වැඩිවන අවශ්‍යක පිරිවැය කියලා අපි කියනවා. දැන් අවශ්‍යක පිරිවැය කිව්වේ එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු අඩු කළ යුතු ප්‍රමාණය. වැඩෙන අවශ්‍යක පිරිවැය. අවශ්‍යක පිරිවැය කිව්වේ එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය. වැඩෙන කියලා කියන්නේ ඒක වැඩි වෙනවා කියන එක. ඒ නිසා අපි කියනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් ප්‍රමාණය බැගින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු අඩු කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒක වැඩෙන අවශ්‍යක පිරිවැය නීතිය. එහෙම නැත්නම් වැඩිවන ආන්තික අවශ්‍යක පිරිවැය නීතිය කියලා අපි කියනවා. එක් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම වැඩෙන අවශ්‍යක පිරිවැය කියලා කියනවා. වැඩෙන අවශ්‍යක පිරිවැය. දැන් අවශ්‍යක පිරිවැය මූලිකව ඉගෙන ගත්ත වැඩෙන ස්ථාවර හීනවන මිශ්‍ර කියලා. ඔය අවශ්‍යක පිරිවැය සංකල්පයන් අතරින් වඩාත්ම ප්‍රායෝගික තාත්වික අවශ්‍යක පිරිවැය උපකල්පනයක් වශයෙන් අපි හඳුන්වනවා මේ වැඩිවන අවශ්‍යක පිරිවැය නීතිය කියන එක. වැඩෙන අවශ්‍යක පිරිවැය. අවශ්‍යක පිරිවැය කිව්වේ නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම. වැඩෙන අවශ්‍යක පිරිවැය කියන්නේ බෑවුම වැඩෙනවා. බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා නම් අපි කියනවා ඒ වක්‍රය මූලයට අවතලව පිහිටනවා. එහෙම නැත්නම් ඉදිරියට නෙරනවා. පිටතට නෙරනවා කියලා අපි කියනවා bound out. ඒ නිසා වැඩිවන අවශ්‍යක පිරිවැය නීතිය යටතේ නිෂ්පාදන හැකියාවක්‍රේ බෑවුම අනුක්‍රමණයත් ක්‍රමයෙන් වැඩිවන නිසා නිෂ්පාදන හැකියාවක්‍රය මූලයට අවතල හැඩයක් ගන්නවා. එහෙම නැත්නම් ඉදිරියට නෙරා ගිය හැඩයක් ගන්නවා. අපි සරල උදාහරණයක් අරගෙන අපි ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න භාණ්ඩ දෙකක් තියෙනවා x භාණ්ඩය y භාණ්ඩය. x භාණ්ඩය උපරිම 100 නිපදවද්දි y බිඳුවයි, x 90 වෙද්දි y 20යි, x 70 වෙද්දි y 40යි, x 40 දී y 60යි,
x බිඳුව වෙද්දී y උපරිමයේ නිපදවනවා ඒකක 80ක්. නිමැවුම් සංයෝග ටික තියෙනවා VW XYZ කියලා. අපි ආවස්තික පිරිවැය ගණනය කළොත් අපි y භාණ්ඩයේ පැත්ත දිහා බැලුවොත් y බිඳුව 20 40 60 80 වශයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි නිපදවලා තියෙන්නේ එතනදී y භාණ්ඩය අපි අඩු කළා කැප කළා තියෙන්නේ 190 70 40 බිඳුව වශයෙන් x භාණ්ඩය. අපි නිපදවලා තියෙන්නේ y භාණ්ඩය නිසා අපි හොයනවා y හි ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියන සූත්‍රය ඔබට මතකයි දැන් කැප කළ භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. අපි y ගේ ආවස්තික පිරිවැය හොයද්දී y නිපදෙව්වේ එතකොට කැප කළේ x. එහෙනම් කැප කිරීමනේ සූත්‍රයේ උඩ තියෙන්නේ. එහෙනම් උඩට එනවා ඩෙල්ටා x. යටට යනවා සූත්‍රයේ ඩෙල්ටා y. අපි බලමු ඔන්න y නිෂ්පාදනය බිඳුවේ ඉඳලා 20ට වැඩි කරද්දී x භාණ්ඩයේ නිමැවුම 100 ඉඳලා 90ට අඩු වෙලා තියෙනවා 10ක්. කැප වෙලා තියෙනවා 10ක්. ඩෙල්ටා x යට ඩෙල්ටා y ආවස්තික පිරිවැය කියලා මේක හැටියට සූත්‍රය ලියා ගත්තාම ඔන්න කැප වුණා 10ක් වැඩිපුර නිපදෙව්වා 20ක්. 10 බෙදීම 20 සමානයි 0.5යි. අපි ඊළඟට ගියාම y භාණ්ඩයේ නිමැවුම 20 ඉඳලා 40 දක්වා යද්දී 20ක් වැඩිපුර නිපදවනවා. හැබැයි x භාණ්ඩයේ නිමැවුම 90 ඉඳලා 70ට 20ක් අඩු වෙනවා. ආවස්තික පිරිවැය වෙන්නේ කැප කළා 20ක් බෙදීම වැඩිපුර නිපදෙව්වා 20ක් සමානයි 20 20ෙන් බෙදුවාම කීයද? පොන්සේකා 0.1යි. 20 බෙදීම 20 1යි. ඊළඟ අවස්ථාවට අපි ගියා y නිමැවුම 40 ඉඳලා 60 දක්වා වැඩි වෙනවා. වැඩි වෙද්දී x භාණ්ඩයේ නිමැවුම 70 ඉඳලා 40ට අඩු වෙනවා. y වැඩි වුණා 20ක් හැබැයි x අඩු වුණා 30ක්. එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ 30 බෙදීම 20 සමානයි 1.5යි. අවසාන අවස්ථාව y නිෂ්පාදනයේ 60 ඉඳලා 80ට 20ක් වැඩි වෙද්දී x නිමැවුම 40 ඉඳලා 0 දක්වා 40ක් අඩු වෙනවා. ආවස්තික පිරිවැය කැප කළා 40ක් බෙදීම වැඩිපුර නිපදෙව්වා 20ක් 40 බෙදීම 20 සමානයි 2යි. ඔන්න එහෙනම් අපි ක්‍රමයෙන් VWXYZ කියලා පහලට එද්දී ආවස්තික පිරිවැය ඕම් 0.5 1 1.5 2 යන ආදී වශයෙන් මොකද උනේ ඕම් වැඩි වුණා වැඩෙන ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියාව වක්‍රය අපි ඕකට ඇන්දාම ඕම් සිරස් අක්ෂයට දැම්ම x භාණ්ඩය තිරස් අක්ෂයට දැම්ම y භාණ්ඩය ඕම් ගත්ත ප්‍රස්සාරේ සිරසට ගියා 0 20 40 60 80 100 තිරස් අක්ෂය දැම්ම 20 40 60 80 100 ඕම් අපි කණ්ඩාංග ලකුණු කළා y බිඳුවේදී x 100යි y 20 වෙද්දී x 90යි y 40 වෙද්දී x 70යි y 60 දී x 40යි y 80යි x බිඳුවයි. ඕන් ලක්ෂ ටික යා කළා ඕන් ඇන්ද රේඛාව සරල රේඛාවක්ද නැහැ. ඉදිරියට නිරු පිටතට නිරු එම නැත්නම් මූලයට අවතල නිෂ්පාදන හැකියාව වක්‍රයක් කියලා අපි කියනවා. ආවස්තික පිරිවැය වැඩෙනවා නම් මතක තියාගන්න ඕන ඉදිරියට නිරනවා. මහිම සාමාන්‍ය සිද්ධාන්තය වැඩෙනවා නම් මොකද වෙන්නේ? නිරනවා. කොහෙටද නිරන්නේ? පිටතට නිරනවා. මොකද්ද නිරන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙනවා නම් නිෂ්පාදන හැකියා වක්‍රය මූලයට අවතල වෙනවා. එහෙම නැත්නම් ඉදිරියට නිරනවා. දැන් අපි බලමු කොහොමද මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක ආවස්තික පිරිවැය වැඩෙන්නේ කියලා අපි තවදුරටත් අධ්‍යයනය කළොත් ඔන්න තව ප්‍රස්ථාර සටහනක් උදාහරණයක් අපි ගත්තා. x හා y කියලා ඔන්න භාණ්ඩ දෙවර්ගයක් අපි ගත්තා. අරගෙන අපි දෙපැත්තේ සමාන විදිහට ප්‍රස්ථාරේ සමාන දුර ප්‍රමාණයක් ලකුණු කරගත්තා. ඔන්න කුඩා කොටු 6ක් ගත්තා. x භාණ්ඩයේ පැත්තෙන් y භාණ්ඩයේ පැත්තෙනුත් කුඩා කොටු 6ක් ගත්තා. දෙපැත්තෙම තියෙනවා 6 6. 6 6 අරගෙන අපි මේ දෙක යා කරලා ඉදිරියට නෙරලා ගැහුවා නිෂ්පාදන හැකියාව වක්‍රය.
අපි තිරස් අක්ෂයට දැම්ම සමාන දුර ප්‍රමාණයකින් 4 8 12 කියලා තිරසට දැම්ම 10 20 වක්‍රය ඇඳා අපිට ඕන විදියට පිටතට නෙරලා අපි ඇඳගත්තා. ඇඳලා ඉවර වෙලා අපි කරන්නේ පළවෙනි පියවර බිඳුව ගාවේදී අර උඩම සිරස් අක්ෂය වක්‍රයේ කැපිච්ච තැන අපි A කියලා දාගත්තා. ඊළඟට කොටු දෙකකින් 4 කියලා y අක්ෂයේ දාපු තැන ඉඳලා අපි කඩිරක් ගැහුවා. ඒ කඩිර ගිහිල්ලා නිෂ්පාදන හැකියාව වක්‍රය හැප්පිච්ච තැන අනිත් පැත්තට කඩිරක් ගහලා එතන B කියලා දාගත්තා. ඊළඟට 8 ගාවින් නැවත උඩට කඩිරක් ගහලා ඒක හැකියාව වක්‍රය කැපෙන තැන ඉඳලා සිරස් අක්ෂයට ආයි කඩිරක් ගැහුවා. එතන C කියලා අපි දැම්ම නිෂ්පාදන හැකියාව වක්‍රයේ ලක්ෂය. ඊළඟට අන්තිම y බාණ්ඩෙන් උපරිමයෙන් නිපදවන තැනයි නිෂ්පාදන හැකියාව වක්‍රය y අක්ෂයේ කැපෙන තැනයි D කියලා දැම්මා. අපි y අක්ෂයේතර සමාන දුරකින් පරිමාණය දාගත්තා 10 20 30 කියලා. නමුත් අර කැපෙන තැන් අනුව ඔබට ආපු අගය පැන්සලකින් දාගත්තට කමක් නැහැ. ඒ ලක්ෂයේදී නම් 30යි. හැබැයි අර y බාණ්ඩෙන් 4 වෙද්දි ගිහිල්ලා ආපු b ලක්ෂයේ අගය ඔබේ රූප සටහනට අනුව කීයක් වෙයිද? මගේ රූප සටහනට අනුව 25ක් වෙලා තියෙනවා. ඔබේ 25ක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ පරිමාණයට අනුව ඇඳපු වක්‍රයේ අනුක්‍රමයට අනුව එන අගයක්. C ලක්ෂයත් එහෙමයි. y ගාවෙන් 8 වීම කියන එක එන්න ඕන. මගේ එකේ නම් එතන වෙලා තියෙනවා 15යි 16 කඩිර. ඔබ ගාවදී ඒක කීයද දන්නේ නැහැ. ඒක ඔබට 17 වෙන්නත් පුළුවන්, 18 වෙන්නත් පුළුවන්, 15 වෙන්නත් පුළුවන්, 14 වෙන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. එහෙනම් ඔන්න අපි බැලුවා. දැන් අපි ABCD වශයෙන් වක්‍රය දිගේ පහළට එද්දී y බාණ්ඩයේ නිමයම වැඩි වෙනවනේ 0.4 8 12 කියලා. x බාණ්ඩයේ නිමයම අඩු වෙනවා. අපි සූත්‍රය දැම්ම අවශ්‍යක පිරිවැය සමානයි කැප කළ භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. අපි එනකොට A ගාව ඉඳලා B ගාවට. A ගාවදී x 30යි. හොඳට බලන්න. A ගාවදී x 30යි y බිඳුවයි. හැබැයි B ගාවට ආවා. B ගාවට එද්දී මගේ රූප සටහනේ හැටියට x ඒකක 25යි. ඔබේ කීයද කියලා ඔබ බලා ගන්න. එහෙනම් ඔන්න x ඒකක 25යි. A ගාව ඉඳලා B ගාවට එද්දී x නිෂ්පාදනය අඩු වුණා 30 ඉඳලා 25 දක්වා. අන්න ඒක මම දැම්ම ඩෙල්ටා x. ඩෙල්ටා x ප්‍රමාණයක් නැත්නම් එකක 5ක් නිමැවම අඩු වුණා. හැබැයි A ගාවදී y බිඳුවයි B ගාවදී y 4යි. A සිට B ගාවට යද්දී y නිමැවම බිඳුවේ ඉඳලා 4 දක්වා ඒකක 4කින් වැඩි වුණා. එහෙම නැත්නම් ඩෙල්ටා y ප්‍රමාණයකින් වැඩි වුණා. එහෙනම් අපි හෙව්වා A සිට B දක්වා යද්දී y හි ආවශ්‍යක පිරිවැය. දැන් අපි y බාණ්ඩෙනේ නිපදවන්නේ. y එකනේ වැඩි වෙන්නේ. ඒ නිසා අපි හොයන්නේ y හි ආවශ්‍යක පිරිවැය. සමානයි y ගේ ආවශ්‍යක පිරිවැය හොයද්දී කැප වෙන්නේ x නේ. ඒ නිසා ආවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා x යට ඩෙල්ටා y. A ගාව ඉඳලා B ගාවට යද්දී කැප වුණා ඩෙල්ටා x කියන්නේ එකක 5ක්, ඩෙල්ටා y කියන්නේ එකක 4ක්. 5 බෙදීම 4 කියන්නේ 1.25යි. A සිට B දක්වා යද්දී y හි ආවශ්‍යක පිරිවැය 1.25යි. දැන් අපි ඉන්නේ B ගාව. දැන් අපි ඉන්නේ නැතලි B ගාව. x ඒකක 25යි y ඒකක 4යි. අපි එනවා එකම කෙනා ගාව දිගටම ඉන්න බෑනේ. අපි එනවා C ගාවට. ඕන් ආව C ගාවට. B ගාව ඉඳලා C ගාවට එද්දී x නිෂ්පාදනය මගේ එකේ හැටියට 16යි. ඕන් x නිමැවම අඩු වුණා 16ට. B ගාවදී x 25යි C ගාවදී x 16යි කියන්නේ ඕන් අඩු වුණා. මම ඒකට දැම්ම ඩෙල්ටා x 1 කියලා. ඒකක 9ක් අඩු වුණා. 25 ඉඳලා 16ට ඒකක 9ක් අඩු වුණා. හැබැයි B ගාවදී y 4යි C ගාවදී y 8යි. B ගාව ඉඳලා C ගාවට යද්දී y නිමැවම වැඩි වුණා ඩෙල්ටා y 1 ප්‍රමාණයකින්. අර උඩට ඩෙල්ටා y දාපු නිසා මම මෙතන ඩෙල්ටා y 1 කියලා දැම්මා. හැබැයි ඒකක 4කින් වැඩි වුණේ. එහෙනම් අපි හෙව්වා B සිට C දක්වා යද්දී y හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා x 1 යට ඩෙල්ටා y 1. ඩෙල්ටා x 1 කිව්වේ කැප වුණේ එකක 9යි. ඩෙල්ටා y 1 කිව්වේ වැඩිපුර නිපදවුවා එකක 4ක්. 9 බෙදීම 4 සමානයි
2.25. දැන් අපි ඉන්නේ කාගාවද? C ගාව. දැන් අපි C ගාව ඉන්නේ x නිපදවනවා එකක 16ක්, y නිපදවනවා ඒකක 8ක්. අපි ආවා ඕන් D ගාවට. ඕන් D ගාවට ආවා. D ගාවදී x නිෂ්පාදනය ශූන්‍ය වෙනවා, y උපරිමය නිපදවනවා ඒකක 12ක්. C ගාවදී x 16යි, D ගාවදී x බිඳුවයි. C සිට D ගාවට එද්දී x නිෂ්පාදනය අඩු වුණා 16 ඉඳලා බිඳුවට ඒකක 16ක්. ඒ අඩු වෙච්ච ප්‍රමාණය මම දාලා තියෙනවා ඊතලයකින් ඩෙල්ටා x2 කියලා. හැබැයි C ගාවදී y 8යි, D ගාවදී y 12යි. C සිට D දක්වා යද්දී y නිමැවම වැඩි වුණා ඩෙල්ටා y2 ප්‍රමාණයකින්. එහෙම නැත්නම් ඒකක 4කින්. එහෙනම් අපි හෙව්වා C සිට D දක්වා යද්දී y හි අවශ්‍යක පිරිවැය කැප වුණා ඩෙල්ටා x2, වැඩිපුර නිපදෙව්වා ඩෙල්ටා y2. කැප වුණේ ඒකක 16ක්, වැඩිපුර නිපදෙව්වා ඒකක 4ක්. 16 බෙදීම 4 සමානයි කීයද? 4යි. ඔන්න ABCD කියලා ඔන්න අපි හැකියාව වක්‍රය දිගේ පහළට එද්දී අවශ්‍යක පිරිවැය 1.25, 2.25, 4 යනාදී වශයෙන් වැඩි වුණා. ඩෙල්ටා x යට ඩෙල්ටා y ට වඩා විශාලයි ඩෙල්ටා x1 යට ඩෙල්ටා y1. ඊට වඩා විශාලයි ඩෙල්ටා x2 යට ඩෙල්ටා y2. ඒ කියන්නේ නිෂ්පාදනය කියා වක්‍රේ බෑවුම ඕම් පේනවනේ බෑවුම ක්‍රමයෙන් වැඩි වුණා. බෑවුම කිව්වේ අවශ්‍යක පිරිවැය ක්‍රමයෙන් වැඩි වුණා. අපි තව දෙයක් අවධාරණය කරගන්න ඕන. එහෙමනම් ඔන්න මේ විදිහට තියෙන මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රයක් නැවත බලන්න වක්‍රය දිහා. මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රය අපි උඩ ඉඳලා A ගාව ඉඳලා A B C D වශයෙන් පහළට ආවා. මේ හැකියා වක්‍රේ ඉහළ සිට පහළට අපි ක්‍රමයෙන් ගමන් කිරීමේදී පහළ තිබිච්ච භාණ්ඩය, මොකද්ද පහළ තිබිච්ච භාණ්ඩය කිව්වේ? y භාණ්ඩය. ඒ y භාණ්ඩේ අවශ්‍යක පිරිවැය වැඩි වුණා. නැවත හිතාගන්න මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රේ භාණ්ඩ දෙකක් තිබුණා. සිරසේ x දාලා තිරසේ y දාලා. උඩ x යට y. එන හැකියා වක්‍රය දිගේ අපි පහළට එද්දී පහළ තියෙන භාණ්ඩේ නිපදවේ y නේ. පහළට එද්දී මේ පහළ තියෙන භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය වැඩි වුණා. y හි අවශ්‍යක පිරිවැය තමයි මේ 1.25, 2.25, 4 යනාදී වශයෙන් වැඩි වුණේ. මේ වෙලාවෙම අපි x හි අවශ්‍යක පිරිවැය හෙව්වොත් ඔහොම හිතන්නකෝ. මේ වෙලාවෙම x හෙව්වොත් ඕකේ අනිත් පැත්තනේ එන්නේ. 5 බෙදීම 4 නෙවෙයි 4 බෙදීම 5. පළවෙනි අවස්ථාවේදී. එතකොට එන්නේ 0.8යි නේ. ඊළඟට 9 බෙදීම 4 නෙවෙයි 4 බෙදීම 9. 4 බෙදීම 9. 0.40ට 9 ඒවා. කීයද? 9 වරක් 4 නේ. එතකොට 0.4යි එන්නේ. ආයි ඊළඟ අවස්ථාවේ 16 බෙදීම 4 නෙවෙයි 4 බෙදීම 16. එතකොට 4න් එකයිනේ 0.25යි. එතකොට ඉස්සල්ලාම 0.8ක් ආවා. ඊළඟට 0.4ක් ආවා. ඊළඟට 0.25යි. එතකොට ඒ වෙලාවෙම අපි x අවශ්‍යක පිරිවැය හෙව්වනම් මොකද්ද අපි දකින්නේ? අන්න x ගේ අවශ්‍යක පිරිවැය අඩු වෙනවා කියන එක. එහෙනම් අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔන්න මේ හැකියා වක්‍රයෝන් ඉහළ සිට පහළට ආවා. ඉහළ සිට පහළට එද්දී පහළ තියෙන භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය වැඩි වෙනවා. ඒ වෙලාවෙම අනිත් එකෙත් වැඩි වෙන්නේ නැහැ. මෙහෙම දෙකම එකවර වැඩි වෙන්න බෑනේ. අනිත් එකෙත් වැඩි වෙන්නේ නැහැ. ඒ වෙලාවේ අනිත් එකේ අවශ්‍යක පිරිවැය අඩු වෙනවා. A B C D වශයෙන් පහළට එද්දී y භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය වැඩි වේ. හැබැයි x භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය මක් වේද? අඩු වේ. නමුත් අපිට වැදගත් වෙන්නේ y භාණ්ඩය. මොකද අපි ඉහළ සිට පහළට ආවේ. අපි වැඩිපුර නිපදෙව්වේ y භාණ්ඩය. ඒ නිසා අපි ගණනය කළ යුතුව තිබෙන්නේ y හි අවශ්‍යක පිරිවැය. නිකමට හරි x දිහා බැලුවොත් තමයි ඒ x අවශ්‍යක පිරිවැය අඩු වෙන්නේ. පැහැදිලිද? right හරි. එහෙනම් ඔන්න අපි දැන් දන්නවා
භාණ්ඩ දෙවර්ගයන් නිපදවන ආර්ථිකයක එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන්න අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම තමයි ඔන්න වැඩෙන අවශ්‍යක පිරිවැය කියලා කියන්නේ. අවශ්‍යක පිරිවැය වැඩිම තමයි ප්‍රායෝගික වුණේ. හැකියාවක් ඉදිරියට නෙරීම තමයි වඩාත් ප්‍රායෝගික වුණේ. ඒ නිසා විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඇහුණත් ඔබ අඳින්න ඕන අර හැකියාවක් ඉදිරියට නෙරා ගිය ප්‍රායෝගික අවශ්‍යක පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව වක්‍රයක් මූලයට අවතල හැකියාව වක්‍රයක් තමයි අඳින්න ඕන. දැන් වැඩෙන අවශ්‍යක පිරිවැය කියලා දන්නවා අපි. අවශ්‍යක පිරිවැය වැඩෙනකොට හැකියාව වක්‍රය ඉදිරියට නෙරනවා කියලා දන්නවා. ඇයි මේ විදියට අවශ්‍යක පිරිවැය වැඩෙන්නේ? ඇයි නිෂ්පාදන හැකියාව වක්‍රය ඉදිරියට නෙරන්නේ? අපි කියනවා අවශ්‍යක පිරිවැය වැඩෙන්න එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණය බැගින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන්න එහෙමත් නැත්නම් අවශ්‍යක පිරිවැය ක්‍රමයෙන් වැඩෙන්න නිෂ්පාදන හැකියාව වක්‍රය ඉදිරියට නෙරන්න බලපාන ප්‍රධාන සාධක හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමයි සම්පත් නොගැලපීම. එහෙම නැත්නම් අපි කියනවා සම්පත් සමජාතීය නොවීම. එක් භාණ්ඩයක නිෂ්පාදන සම්පත් ඒ අයුරින්ම අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය සඳහා යොදාගත නොහැකි වීම. අපි සාමාන්‍යයෙන් මූලයට අවතල නිෂ්පාදන හැකියාවක් රඳිද්දී අපි සිරස් අක්ෂයේ දැම්මොත් කෘෂිකාර්මික භාණ්ඩ අපි අනිත් පැත්තේ දාන්නේ කාර්මික භාණ්ඩ. එක් පැත්තක අපි පරිභෝජන භාණ්ඩ දැම්මොත් අනිත් පැත්තේ දාන්නේ අපි ආයෝජන භාණ්ඩ. එහෙම නැත්නම් ප්‍රාක්තන භාණ්ඩ දාන්නේ. එනිසා මේ කෘෂිකාර්මික භාණ්ඩයි කාර්මික භාණ්ඩයි කියලා අපි දෙපැත්තට දාගත්තාම කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න සම්පත් ඒ අයුරින්ම කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න බෑ. අනිත් පැත්ත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න සම්පත් ඒ විදිහටම කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න බෑ. අපි කුඹුරක් ගැන නිකන් හිතන්නකෝ. මේ කුඹුරේ වැඩ කරන මේ ස්ථානය කුඹුරු අක්කරයක් හරි අක්කර භාගයක් හරි. මෙතන අපිට පුළුවන් ද කාර්මික භාණ්ඩ නිපදවන්න ගාමන්ට් එකක් දාන්න මේ මඩ ගොඩේ පුළුවන්ද? පුළුවන්. බැරි නෑ. හැබැයි එතන පොළොව ටිකක් බුරුල් මඩ නිසා අපිට සිදු වෙනවා මේකට දාන ෆවුන්ඩේෂන් එක ටිකක් යටට ටිකක් දැවැන්ත කොන්ක්‍රීට් වලින් අපිට මේක නිර්මාණය කරන්න. මොකද මේක යටට තව බහින්න පුළුවන්නේ. ඒ නිසා දැවැන්ත විදිහට ඝන කම්බි යොදාගෙන විශාල කැපකිරීමක් පිරිවැයක් මේකට දරන්න වෙනවා. දැක්කනේ? අන්න අර කුඹුර ගාමන්ට් එකක් කරන්න ගියාම දරන්න වෙන පිරිවැය වැඩි. ඊට වඩා ලේසි නිකන් ඔය තියෙන ගොඩ ඉඩමක ගාමන්ට් එකක් හදන එක, ගොඩනැගිල්ලක් හදන එක. අන්න පිරිවැය වැඩි, අවශ්‍යක පිරිවැය වැඩි. මොකද සම්පත් ගැලපෙන්නේ නැහැ. ඒක අනිත් පැත්ත අපිට කරන්නත් බෑනේ. ගාමන්ට් එකක් තියෙන තැන ගිහිල්ලා අපිට වගා කරන්න බෑනේ. බෑ කිව්වට බැරි නෑ, පුළුවන්. හැබැයි අර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් කඩලා බිඳලා ඉවත් කරලා නේ අන්න පේනවනේ දරන්න වන පිරිවැය අවශ්‍යක පිරිවැය වැඩි. ඒ නිසා අපි කියනවා මේ නිෂ්පාදන සම්පත් ගැලපෙන්නේ නැහැ. අපිට ගාමන්ට් එකේ රෙදි කපන්න ගන්න කතුර අරගෙන ගිහිල්ලා ගොයන් කපන්න බෑ. ඒ වගේමයි ගොයන් කපන්න ගන්න දෑකැත්ත අරගෙන ගිහිල්ලා රෙදි කපන්න බෑ. සම්පත් ගැලපෙන්නේ නැහැ. ගාමන්ට් එකේ වැඩ කරන ලස්සනට ඇඳලා ඉන්න තරුණයෙක් හරි තරුණියක් හරි එක්කන් ගිහිල්ලා කුඹුරට බස්සලා ගොයන් කපන්න කියන්න බෑ. ගාමන්ට් එකේ රෙදි කපන ශ්‍රමිකයව අරගෙන ගිහිල්ලා අපිට කුඹුරට දාලා ගොයන් කපනවා කියන්න බෑ. කරන්න නම් පුළුවන්. හැබැයි ප්‍රොඩක්ටිවිටි එක අඩුයි, ඵලදාව අඩුයි. ඒ වගේමයි ගොයන් කප ඉන්න ගොවි මහත්තයෙක් කමඩ ලේන්සුවක් ඇඳගෙන ඉන්න මේ ගොවි මහත්තයව අරගෙන ගිහිල්ලා ගාමන්ට් එකට රෙදි කපන්න දාන්න බෑනේ. කට්ටිය දුවයිනේ. ටිකක් හොඳට අන්දලා ටිකක් මොඩ් කරලා නේ මොඩ් ගොවියෙක් කරලා එහෙම තමයි අපිට මෙයාව ගන්න වෙන්නේ. ටිකක් පුරුදු පුහුණු කරලා කොස්ට් එක වැඩි. අන්න ඒ නිසා අපි කියනවා මේ නිෂ්පාදන සම්පත් නොගැලපීම නිසා, සම්පත් සමජාතීය නොවීම නිසා අවශ්‍යක පිරිවැය වැඩෙනවා. දෙවැනි එක නිෂ්පාදනය සඳහා යොදා ගන්න තාක්ෂණය ශිල්ප ක්‍රමය වෙනස්.
ගාමන්ට් එකේ රෙදිහත් මහන විදියට නෙවෙයිනේ ගොයන් කපන්නේ. තාක්ෂණය වෙනස්. ශිල්පීය ඥානය වෙනස්. දෙකේම තාක්ෂණය සමාන නම් පිරිවැය එකයිනේ. ගොයන් කපන අය රෙදි කපන්න දාන්නත් පුළුවන්. රෙදි කපන අය ගොයන් කපන්න දාන්නත් පුළුවන්. තාක්ෂණය එකයි. නමුත් ප්‍රායෝගිකව මේ භාණ්ඩ දෙවර්ගය අතර නිෂ්පාදන තාක්ෂණය ශිල්ප ක්‍රමේ වෙනස්කම් තියෙනවා. මේ තාක්ෂණික ශිල්ප ක්‍රමවල තියෙන වෙනස්කම් නිසාම ප්‍රොඩක්ටිවිටි එක ඵලදායීතාවයේ වෙනස්කම් හට ගන්නවා. ඒ ඵලදායීතාවයේ හට ගන්න වෙනස් වීම අවසානයේ පිරිවැය කෙරෙහි බලපානවා. අපි හිතන්නකෝ ගොවි මහත්තයාගේ රස්සාව එයා තාක්ෂණය දන්නවා ගොයන් කපන්න. එයා දවසකට හිතන්නකෝ කුඹුරු ලියදී 2ක ගොයන් කපනවා කියලා. අපි ගාමන්ට් එකේ රෙදි කපන කෙනෙක් කුඹුරට බස්සලා මොකක් හරි ඇඳුමක් දාලා දෑකැද්දක් දුන්නොත් එයාට දවසට ලියදි 2ක් කපන්න බෑ. එයා සමහර විට එකක්වත් කපන එක නැහැ වැඩි හරියක් අත කපාගන්න. නේ? එයාට ලියදි 2ක් කපන්න දවස් 2ක්වත් යයි. තොර ගොවියෙක් අපි ගත්තා නම් එක දවසක් වැඩ කරන්න හිතන්නකො දවසකට රුපියල් 2000ක් දුන්න කියලා උදාහරණයකට දවස්පඩි දුන්න කියලා. එහෙනම් ගොවි මහත්තයා ලියදි 2ක් කපලා 2000ක් ගද්දී අර ගාමන්ට් එකේ ඉන්න ශ්‍රමිකයව ගෙනත් දැම්මොත් එයාට ලියදි 2ක් කපන්න දවස් 2ක් යනවා. එතකොට එයාට 4000ක් ගෙවන්න වෙනවා. දැක්කනේ යන්න පිරිවැය වැඩි. ඒ නිසා මේ කර්මාන්ත දෙක අතරේ පවතින තාක්ෂණික වෙනස්කම් නිසා පිරිවැය අවශ්‍යක පිරිවැය වෙනස් වෙනවා. එහෙම නැත්නම් වැඩෙන අවශ්‍යක පිරිවැයක් හට ගන්නවා. තුන්වෙනි එක තමයි කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන සාධක අදාළ භාණ්ඩයට යෝග්‍ය වුණත් ඒ සාධකයම අනිත් භාණ්ඩයට යෝග්‍ය නොවෙන්න පුළුවන්. එක් භාණ්ඩයකට යෝග්‍ය වන සම්පත අනිත් භාණ්ඩයට ගැලපෙන්නේ නැහැ, යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්පත් මාරු කරන්න, විතැන් කරන්න හැකියාවක් නැහැ. අපි කිව්වේ අර කතුර කියන එක ගාමන්ට් එකට නැතුවම බෑනේ. හැබැයි ඔය කතුර යොදාගෙන අපිට කුඹුරේ ගොයන් කපන්න බෑනේ. මැෂින් එකක් ඕන රෙදි මහන්න. හැබැයි රෙදි මහන මැෂින් එක යොදාගෙන අපි කුඹුරේ මොනවද කරන්නේ? නේද? ඒ නිසා මේ එක් භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා අයිඩියල් වෙච්ච සාධක, යෝග්‍ය වෙච්ච සාධක ඒක අනෙක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට තරම් ප්‍රබල සාධකයක් වෙන්නේ නැහැ, යෝග්‍ය සාධකයක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලය අවශ්‍යක පිරිවැය වැඩෙනවා කියන එක. එහෙමනම් ඔන්න අවශ්‍යක පිරිවැය වැඩෙන්න බලපාන ප්‍රධාන සාධක තුනයි. එකක් සම්පත් සමජාතීය නොවීම නැත්නම් සම්පත් නොගැලපීම. දෙක මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න තාක්ෂණික ශිල්ප ක්‍රමවල පවතින වෙනස්කම්. තුන මේ භාණ්ඩයක් සඳහා යෝග්‍යම නිෂ්පාදන සම්පත් අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහා යෝග්‍ය නොවීම කියන කරුණ බලපානවා අවශ්‍යක පිරිවැය වැඩෙන්න. හරි. ඒත් එක්කම පුංචි විභාග ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔන්න හොඳට කියවලා බලලා පාඩමට හොඳින් ඇහුම්කත් කම් දීපු ඒවල් ටිකත් මතක් කරගෙන මෙනෙහි කරගෙන නිවැරදි පිළිතුර යටින් ඉලක්ක අඳින්න ඔබගේ අවබෝධයෙන්. ඊට පස්සේ අපි ඊළඟ ලෙසන් එකේදී බලමු. ඔබ මට එවුවාම මම කරෙක්ෂන් ටික බලන්න. හොඳයි. අපි වැඩෙන අවශ්‍යක පිරිවැය ගැන ඔන්න ඉගෙන ගත්තා. එහෙමනම් සහ අවශ්‍යක පිරිවැය වැඩෙන්න හේතු මොකක්ද කියලා ඉගෙන ගත්තා. අවශ්‍යක පිරිවැය වැඩෙද්දී කොහොමද හැකියාවක් හැඩය කියලාත් අපි දැන් ඉගෙන ගත්තා. දෙවැනි එක සාවර අවශ්‍යක පිරිවැය නීතිය. constant opportunity cost. ස්ථාවර අවශ්‍යක පිරිවැය. දැන් දන්නවා අවශ්‍යක පිරිවැය කියන්නේ මොකක්ද කියලා. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය. ස්ථාවර අවශ්‍යක පිරිවැය එහෙනම් අවශ්‍යක පිරිවැය ස්ථාවරයි. අවශ්‍යක පිරිවැය ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය සෑම විටම සමාන නම්, ස්ථාවර නම්, වෙනස් වෙන්නේ නැත්නම් ඔන්න අපි ඒකට කියනවා ස්ථාවර අවශ්‍යක පිරිවැය නීතිය කියලා. එක් භාණ්ඩයක නිෂ්පාදනය කිසියම් සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු අඩු කළ යුතු ප්‍රමාණය නොවෙනස්ව පැවතීම ඔන්න අපි ආර්ථික විග්‍රහයේදී ස්ථාවර අවශ්‍යක පිරිවැය කියලා කියනවා.
එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න අනික් භාණ්ඩයේ කැප කළ යුතු ප්‍රමාණය සෑම විටම සමානයි. ආවශ්‍යක පිරිවැය ස්ථාවරයි. ආවශ්‍යක පිරිවැය කිව්වේ හැකියාවක්‍රේ බෑවුම. බෑවුම ස්ථාවරයි. බෑවුම ස්ථාවරයි. බෑවුම ස්ථාවරයි නම් බිහි වෙන්නේ කුමක්ද? ජෝසප් කවිස කියන්න බලන්න බෑවුම ස්ථාවර නම් මොකද්ද බිහි වෙන්නේ? අන්න බෑවුම ස්ථාවර නම් ගණිතයේදී ඉගෙනගෙන තියෙනවා බිහිවන රේඛාව සරල රේඛාවක්. බෑවුම ස්ථාවර නම් බිහි වෙන්නේ සරල රේඛාවක්. සරල රේඛා කිව්වහම ඉතින් විවිධ දිශාවන්ට සරල රේඛා තියෙන්න පුළුවන් නේද? උඩට යන්න පුළුවන්, හරහාට යන්න පුළුවන් නේ. ඕන දිශාවේ අර දිශා ටික පෙන්වන්න උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර වයඹ ඔය පැත්තටත් පෙන්වන්න ඔය දිශාවන් ඕන එකකට සරල රේඛා එන්න පුළුවන් නේ. හැබැයි අපි ඉගෙන ගත්තා නිෂ්පාදන හැකියාවක් රේට තිබුණේ ඍණ බෑවුමක්. ඍණ බෑවුමක් සහිත සරල රේඛාවක් කියන්නේ නිෂ්පාදන හැකියාවක්‍රය වමේ සිට දකුණට පහළට එන ආකාරයේ සරල රේඛාවක් තමයි වෙන්නේ. ඒ නිසා අපි කියනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය සමාන නම් ඒක ස්ථාවර ආවශ්‍යක පිරිවැය. ආවශ්‍යක පිරිවැය ස්ථාවරයි කියන්නේ හැකියාවක්‍රේ බෑවුමත් ස්ථාවරයි. බෑවුම ස්ථාවර නම් නිෂ්පාදන හැකියාවක්‍රය සරල රේඛීය හැඩයක් ගන්නවා. ඔන්න දැන් මතකට එන්න ඕන. ආවශ්‍යක පිරිවැය වැඩුණා නම් හැකියාවක්‍රේ ඉදිරියට නෙරුවා, පිටතට නෙරුවා, මූලයට අවතල හැඩයක් ගත්තා. හැබැයි ආවශ්‍යක පිරිවැය ස්ථාවර නම් නිෂ්පාදන හැකියාවක්‍රය සරල රේඛීය හැඩයක් තමයි ගන්නේ. අපි උදාහරණයකට හිතමු ඔන්න X භාණ්ඩය හා Y භාණ්ඩය කියලා භාණ්ඩ දෙකක් නිපදවනවා. නිෂ්පාදන සංයෝග තියෙනවා A B C D E F. Y භාණ්ඩයේ නිමැවුම වැඩි වෙනවා 0.50 150 200 250 කියලා. X භාණ්ඩයේ නිමැවුම 500 400 300 200 100 බිඳුව යනාදී වශයෙන් අඩු වෙනවා. අපි මේ ABCDEF කියලා බලද්දි පහළට බලද්දි මේ භාණ්ඩ දෙකෙන් අපි නිපදවලා තියෙන්නේ Y නේ. Y නේ වැඩි වෙලා තියෙන්නේ වැඩිපුර බිඳුව 50 150 යනාදී වශයෙන්. X භාණ්ඩේ අඩු වෙලයි තියෙන්නේ. අපි නිපදවන භාණ්ඩයේ පැය ආවශ්‍යක පිරිවැය හොයන්න අපි නිපදවන්නේ Y. එහෙනම් අපි හොයන්නේ Y හි ආවශ්‍යක පිරිවැය. Y හි ආවශ්‍යක පිරිවැය හොයද්දි සූත්‍රයේ උඩ තියෙන කැප කරපු ප්‍රමාණය Y හි හොයද්දි කැප කරන්නේ මොකද්ද? X. අනේ නිසා උඩට දැම්ම ඩෙල්ටා X. යට තියෙන්නේ වැඩිපුර නිපද වූ ප්‍රමාණය Y නේ නිපදෙව්වේ. ඒ නිසා යටට ආවා ඩෙල්ටා Y. එහෙමනම් අපි බලමු ඔන්න ABCD ඔහම පල්ලෙහාට යනකොට Y භාණ්ඩයේ නිමැවුම බිඳුවේ ඉඳලා 50ට වැඩි කරන්න ගියොත් X භාණ්ඩයේ නිමැවුම 500 ඉඳලා 400ට අඩු වෙනවා. Y වැඩි වෙනවා 50ක්. හැබැයි X අඩු වෙනවා කීයක්ද? 100ක්. එහෙනම් Y හි අවශ්‍යක පිරිවැය කියන්නේ කැප කළා 100ක් වැඩිපුර නිපදෙව්ව 50ක් 100 බෙදීම 50 සමානයි කීයද? 2යි. ආයෙත් යනවා අපි 50 ඉඳලා 100ට වැඩි වෙනවා Y භාණ්ඩයේ නිමැවුම ඒකක 50ක්. හැබැයි X භාණ්ඩය 400 ඉඳලා 300 දක්වා ඒකක 100ක් අඩු වෙනවා. අඩු වෙනවා කැප වෙනවා ඒකක 100ක් වැඩිපුර නිපදෙව්වේ 50යි 100 බෙදීම 50 සමානයි 2යි. නැවත Y නිෂ්පාදනයේ 100 ඉඳලා 150ට වැඩි වෙද්දී X භාණ්ඩය 300 ඉඳලා 200ට අඩු වෙනවා ඒකක 100ක්. කැප වුණා ඩෙල්ටා X ඒකක 100ක් වැඩිපුර නිපදෙව්වා ඩෙල්ටා Y ඒකක 50. Y නිෂ්පාදනය 150 ඉඳලා 200ට වැඩි කරද්දී ඒකක 50කින් I X ගේ නිමැවුම 200 ඉඳලා 100ට ඒකක 100ක් අඩු වෙනවා. කැප වුණා 100ක් බෙදීම වැඩිපුර නිපදෙව්වා 50ක් 100 බෙදීම 50 සමානයි 2යි. නැවත වතාවක් අවසාන වශයෙන් Y 200 ඉඳලා 250ට යද්දී X භාණ්ඩයේ නිමැවුම 100 ඉඳලා බිඳුවට අඩු වෙනවා. කැප වුණා 100ක් වැඩිපුර නිපදෙව්වා 50ක් 100 බෙදීම 50 සමානයි 2යි. ඔන්න Y නිෂ්පාදනය සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී X භාණ්ඩයෙන් කැප වූ ප්‍රමාණය සෑම විටම සමානයි. අවශ්‍යක පිරිවැය 2යි. ස්ථාවර අවශ්‍යක පිරිවැයක් තියෙන්නේ. අන්න ඔය ටික අපි ප්‍රස්සාරයකට දැම්මහම ඔය සංයෝගවලට අදාළ නිෂ්පාදන හැකියාවක් රේනවා. එහෙමනම් අපි දැම්මා. අපි උඩ දැම්මා X භාණ්ඩය, තිරස්සේ දැම්මා Y භාණ්ඩය. අපි ලකුණු කරගත්ත ලක්ෂයන් ඛණ්ඩාංක
සිරස් අක්ෂය 100 200 300 400 500 තිරස 50 100 150 200 250 දැන් අපි බලමු විකල්ප නිෂ්පාදන සංයෝගයන් y බිඳුවේදී x 500යි y බිඳුවයි x 500යි තිබ්බ ලක්ෂය a y 50යි x 400යි ලක්ෂය තිබ්බ b y 100යි x 300යි ලක්ෂය ගත්ත c y 150යි x 200යි ලක්ෂය තිබ්බ d y 200යි x 100යි ලක්ෂය e y ගේ උපරිමයට ගියා 250යි එතකොට x නිපදවන්නේ නැහැ බිඳුවයි ලක්ෂය f ඔය විකල්ප සංයෝග ටික යා කළා ඕන් ආවා සරල රේඛීය නිෂ්පාදන හැකියාවක් ඒ නිසා ආවශ්‍යක පිරිවැය ස්ථාවරයි නම් එතන තීරණය වෙන්නේ සරල රේඛීය වූ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අපිට ඔප්පු කරන්න පුළුවන් මේ සරල රේඛීය නිෂ්පාදන හැකියා වක්‍රයක ස්ථාවර අවශ්‍යක පිරිවැයක් පවතින බව අපි අර කලින් කිව්වා වගේ ප්‍රස්ථාර සටහනක් ඇඳලා අපි හිතමු භාණ්ඩ දෙක AB කියලා අපි සමාන දුර ප්‍රමාණයක් ගත්තා සිරසට කොටු 6යි තිරසට කොටු 6යි අරගෙන 6යි 6යි යා කළා සරල රේඛාවක් ඇඳලා මොකද දැන් සරල රේඛාවක් වෙන්න එපා ඒ නිසා සරල රේඛාවක් ඇඳලා ඊට පස්සේ අපිට කැමති පරිමාණයක් අපි දාගත්තා කොටු දෙකෙන් දෙකට පරිමාණය දැම්ම සිරස 20 40 60 කියලා තිරස දැම්ම කොටු දෙකක් 30යි නම් ඊළඟ කොටු දෙක 60 ඊට පස්සේ 90 නැවතත් අපි කලින් වගේ අපි පහළ තියෙන භාණ්ඩය දිහා බැලුවා B භාණ්ඩය B භාණ්ඩයේ කොටු දෙකක් පළවෙනි කොටු දෙක 30යි නම් 30 ගාවින් උඩට කඩේර ගැහුවා ඒක කැපෙන තැන සිරස් අක්ෂයේ එන්න ඕන ඊළඟට නැවතත් ආයි 60 ගාවින් සිරසට කඩේරක් ගහලා ඕන් ගත්තා 20 40 60 ඕන් ආවා අපි ලක්ෂයරුත් දාලා තිනවා PQRS කියලා දැන් අපි PQRS කියලා හැකියාවක් වේදිකේ පහළටනේ එන්නේ අන පහළට එද්දී අපි කුමක්ද නිපදවන්නේ B කියන භාණ්ඩය. වැඩිපුර නිපදවන්නේ B නේ. ඒ නිසා අපි මොකද්ද හොයන්න ඕන? B හි ආවශ්‍යක පිරිවැය අපි හොයන්න ඕන. ආවශ්‍යක පිරිවැය කියන්නේ කැපකල භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. එහෙනම් අපි බලමු ඉස්සලම් P සිට Q දක්වා එද්දී B හි ආවශ්‍යක පිරිවැය. P ගාවදී A භාණ්ඩය 60යි B බිඳුවයි. හැබැයි Q ගාවදී A භාණ්ඩය 40යි B 30යි. P සිට Q දක්වා එද්දී A භාණ්ඩයේ නිමැවුම 60 ඉඳලා 40ට අඩු වෙනවා ඒකක 20ක්. ඒ නිසා ඩෙල්ටා A කියන්නේ ඒකක 20යි. P සිට Q දක්වා යද්දී B භාණ්ඩයේ නිමැවුම වැඩි වෙනවා ඒකක බිඳුවේ සිට 30 දක්වා. P ගාවදී B බිඳුවයි Q ගාවදී B 30යි. නිමැවුම වැඩි වුණා ඒකක 30ක්. ඒක ඩෙල්ටා B කියලා තියෙනවා. ඒ නිසා P සිට Q දක්වා යද්දී B හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා B කැප කළා 20ක් වැඩිපුර නිපදෙව 30ක් 20 බෙදීම 30 සමානයි 0.6යි 6යි නැත්නම් 3න් 2යි කියන එක. දැන් අපි ඉන්නේ Q ගාව අපි නිපදවනවා A ඒකක 40ක් B ඒකක 30ක්. අපි Q ගාව ඉඳලා එනවා R ගාවට R ගාවට එද්දී R ගාවදී ඒ භාණ්ඩයේ නිමැවුම 20 වෙනවා. Q ගාවදී ඒ 40යි R ගාවදී ඒ 20යි කියන්නේ Q සිට R ගාවට එද්දී R නිමැවුම අඩු වුණා ඩෙල්ටා A එක ප්‍රමාණයකින් නැත්නම් 20ක. Q සිට R දක්වා යද්දී Q ගාවදී B 30යි R ගාවදී B 60යි B නිමැවුම වැඩි වුණා ඩෙල්ටා B එක ප්‍රමාණයකින් නැත්නම් ඒකක 30කින්. ඒ නිසා Q සිට R දක්වා යද්දී B හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා A එක කැප කරපු ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ ඩෙල්ටා B1 කියන ප්‍රමාණය සමානයි කැප වුණා 20ක් වැඩිපුර නිපදෙව්වා 30ක් 20 බෙදීම 30 කියන්නේ 0.6යි 6යි නැත්නම් 3න් 2යි. දැන් අපි ඉන්නේ R ගාව x අක්ෂයේ අපි දාලා තියෙන්නේ B භාණ්ඩය y අක්ෂයේ අපි දාලා තියෙන්නේ A භාණ්ඩය. එහෙමනම් R ගාවදී A භාණ්ඩය එකක 20යි B භාණ්ඩය එකක 60යි. අපි එනවා S ගාවට වෙද්දී x භාණ්ඩයක් දැන් නැහැනේ. S කියන සංයෝගයේදී A භාණ්ඩය 0යි B භාණ්ඩය 90යි.
R ගාව ඉඳලා S ගාවට එද්දී A නිමවම අඩු වෙනවා 20 ඉඳලා බිඳුවට ඩෙල්ටා A දෙක ප්‍රමාණයක් B නිමවම වැඩි වෙනවා 60 ඉඳලා 90ට ඩෙල්ටා B දෙක ප්‍රමාණයක්. ඒ නිසා R සිට S ගාවට යද්දී B අවශ්‍යක පිරිවැය ඩෙල්ටා A දෙක බෙදීම ඩෙල්ටා B දෙක සමානයි 20 බෙදීම 30 සමානයි 3න් 2යි නැත්නම් 0.66යි. එහෙනම් අවශ්‍යක පිරිවැය කිව්වේ හැකියාව වක්‍රයේ බෑවුම හැමතැනම සමානයි. ඩෙල්ටා A යට ඩෙල්ටා B සමානයි. ඩෙල්ටා A 1 යට ඩෙල්ටා B 1 සමානයි. ඩෙල්ටා A 2 යට ඩෙල්ටා B 2. බෑවුම කිව්වේ අවශ්‍යක පිරිවැය. ඔන්න අවශ්‍යක පිරිවැය සමානයි. දැන් අපි මේකෙත් අර වගේ බැලුවොත් අපි හැකියාව වක්‍රය දිගේ පහළට එනවා PQRS කියලා. එහෙම පහළට එද්දී පහළ තිබ්බ භාණ්ඩයේ නිපදෙව්වේ B භාණ්ඩය. ඒ B භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය තමයි ඔන්න 0.66 වශයෙන් තිබ්බේ. අපි ඒ වෙලාවෙම ඒ භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය හෙව්වොත් ඕකේ අනිත් පැත්තේ එන්නේ 20 බෙදීම 30 නෙමෙයි 30 බෙදීම 20. 30 බෙදීම 20 1.5. ඊළඟ අවස්ථාවේදී 30 බෙදීම 20 1.5යි. ඊළඟ අවස්ථාවේදී 30 බෙදීම 20 1.5යි. එතකොට සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක අපි ඉහළ ඉඳලා පහළට එද්දී පහළ තියෙන එකේ අවශ්‍යක පිරිවැය ස්ථාවරයි වගේම ඒ අවස්ථාවේදී නිකමට හරි අනෙක් භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය හෙව්වොත් ඒකත් ස්ථාවරවම පවතිනවා. දැන් අපි එහෙනම් දන්නවා ස්ථාවර අවශ්‍යක පිරිවැය කියන්නේ මොකක්ද කියලා. එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනිත් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය සෑම විටම ස්ථාවරයි. අවශ්‍යක පිරිවැය ස්ථාවර නම් හැකියාව වක්‍රයේ හැඩයත් ඔබ දන්නවා දැන් සරල රේඛීයයි. මේ සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් බිහිවන ස්ථාවර අවශ්‍යක පිරිවැය උපකල්පනයේ තරම්ම ප්‍රායෝගික අවශ්‍යක පිරිවැය තත්වයක් නොවේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න සම්පත් පූර්ණ වශයෙන් ගැලපෙනවා නම් සම්පත් පූර්ණ වශයෙන් ආදේශනය වෙනවා නම් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න තාක්ෂණය ශිල්පීය ඥානය සම්පූර්ණයෙන් සමාන නම් පූර්ණ වශයෙන් සමජාතීය වූ තාක්ෂණයක් භාවිතා වෙනවා නම් අර එක් භාණ්ඩයට යෝග්‍ය වූ නිෂ්පාදන සාධක සම්පත් ඒ අයුරින්ම අනිත් භාණ්ඩයටත් යෝග්‍ය වෙනවා නම් ස්ථාවර අවශ්‍යක පිරිවැයක් බිහි වෙනවා. සම්පත් සමජාතීයයි නම් තාක්ෂණය ගැලපෙනවා නම් අන්න ස්ථාවර අවශ්‍යක පිරිවැයක් බිහි වෙනවා. නමුත් ප්‍රායෝගික වශයෙන් එහෙම නිෂ්පාදන සම්පත් සමජාතීය වෙන්නේ නැහැ. එක් භාණ්ඩයක නිෂ්පාදන සම්පත් අනෙක් භාණ්ඩය සඳහා ඒ අයුරින්ම ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි කියනවා මේ ස්ථාවර අවශ්‍යක පිරිවැය කියන සංකල්පය එතරම් ප්‍රායෝගික අවශ්‍යක පිරිවැය උපකල්පනයක් නොවේ. අපි ගත්තත් පිටි කියන සම්පතින් අර කලින් කිව්වා වගේ ආප්පයි ඉන්දියාප්පයි හදනවා කියලා. අපි අද සකස් කරගෙන තියෙන පිටි කිලෝ 10න් ඔන්න හැන්දෑවේ කඩේ පිටි කිලෝ 5ක් ආප්ප හදන්න සහ පිටි කිලෝ 5ක ඉන්දියාප්ප හදන්න කියලා හවස තීරණය කළා ඔන්න තියෙනවා. එතකොට දැන් කඩේ ආප්ප ටිකයි ඉන්දියාප්ප ටිකයි තම්බන්න යද්දී කිලෝ 5ක ආප්ප තම්බනවා නම් ඒ ආප්ප හදන්න ඕන ආකාරයට තමයි පිටි මිශ්‍රණය දියට දියාරුවට හදාගෙන තියෙන්නේ. ඉන්දියාප්ප හදන්න කිලෝ 5යි නම් ඉන්දියාප්ප හදන්න ඕන විදිය වෙන විදියකට තමයි පිටි මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. දැන් එකපාරට ඔන්න ටික වෙලාවක් යනකොට ඔන්න මිනිස්සු ඇවිල්ලා ඉන්දියාප්ප ඉල්ලන හොගාලා. කිලෝ 5 අදපු ඉන්දියාප්ප ටික පැයෙන් ඉවරයි. දැන් පුළුවන් දර ආප්ප හදන්න ගත්ත දියර ටික අරගෙන ඉන්දියාප්ප වංගෙඩිය ඇතුළට දාලා ඉන්දියාප්ප හදන්න පුළුවන්ද? පුළුවන්ද? අන්න බෑ. පේනවනේ. ඒ වගේම හිතන්නකෝ ආප්ප ටික ඉවරුණා කියලා. ආප්ප ටික ඉවරුණාටක් ගාලා. දැන් ඉන්දියාප්ප හදන්න ගත්තර පිටි ටික එහෙම අරගෙන ආප්ප හදන්න පුළුවන්ද? බෑ. ඉන්දියාප්ප හදන්න ගත්ත ඉන්දියාප්ප තැටි ටිකේ ආප්ප දැම්ම හැකිද? බෑ. ආප්ප පුච්චන්න ගත්ත තාච්චිය අරගෙන ඉන්දියාප්ප හැදුව හැකිද? බෑ. පේනවනේ. ඒ නිසා ප්‍රායෝගික වශයෙන් සම්පත් එකිනෙකට ගැලපෙන්නේ නැහැ. මේ ගැලපීම නැති නිසා තාක්ෂණය නොගැලපීම නිසා ඵලදායීතාවය වෙනස් වීම නිසා වැඩෙන අවශ්‍යක පිරිවැය වඩා ප්‍රායෝගික වෙනවා. ස්ථාවර අවශ්‍යක පිරිවැය ප්‍රායෝගික අවශ්‍යක පිරිවැය සංකල්පයක් වශයෙන් සමාජයේ බහුලව දකින්න නැහැ. පුංචි කෙටි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටිකත් ඔබ දෙමින් සැරේ
හොඳින් කියවා බලා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. තුන්වෙනි එක හීනවන ආවශ්‍යක පිරිවැය එහෙම නැත්නම් හීනවන ආන්තික ආවශ්‍යක පිරිවැය නීතිය. ඔබ දන්නවා දැන් වැඩෙන ආවශ්‍යක පිරිවැය කිව්වේ එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම. සාවර ආවශ්‍යක පිරිවැය කිව්වේ එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය සෑම විටම නොවෙනස්ව පැවතීම. එහෙමනම් දැන් ඔබට හිතාගත්ත හැකි මොකක්ද මේ අඩුවන ආන්තික ආවශ්‍යක පිරිවැය කියලා කියන්නේ. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු අඩු කළ යුතු ප්‍රමාණය ක්‍රමෙන් අඩු වෙනවා නම් අපි ඒකට කියනවා හීනවන ආවශ්‍යක පිරිවැය කියලා. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමෙන් අඩුවීම අඩුවන හීනවන ආවශ්‍යක පිරිවැය නීතිය. අවශ්‍යක පිරිවැය කිව්වේ නිෂ්පාදන හැකියාවක් වේ බෑවුම. හීනවන අවශ්‍යක පිරිවැය කියන්නේ බෑවුම හීන වෙනවා. ඒ කියන්නේ බෑවුම අඩු වෙනවා. බෑවුම ක්‍රමයෙන් අඩු වෙනවා නම් අපි කියනවා ඒ වක්‍රය ඇතුළට නෙරා යනවා. එහෙම නැත්නම් අපි කියනවා මූලයට උත්තල හැඩයක් ගන්නවා. ඒ නිසා හීනවන අවශ්‍යක පිරිවැය නීතිය යටතේ බිහිවන නිෂ්පාදන හැකියා මායු වක්‍රය ඇතුළට නෙරාගිය එම නැත්නම් මූලයට උත්තල හැඩයක් ගන්නවා. එහෙමනම් ඔන්න දැන් ඔබට මතකයි නිෂ්පාදන හැකියා වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ අවශ්‍යක පිරිවැය මත. අවශ්‍යක පිරිවැය වැඩෙනවා නම් ඉදිරියට නෙරුවා. අවශ්‍යක පිරිවැය සාවරයි නම් සරල රේඛාවක්. අවශ්‍යක පිරිවැය හීන වෙනවා නම් ඕම් වක්‍රය ඇතුළට නෙරුවා. එහෙමත් නැත්නම් තවත් විදියකට කියනවා නම් අවශ්‍යක පිරිවැය වැඩෙනවා නම් හැකියා වක්‍රය මූලයට අවතලයි. අවශ්‍යක පිරිවැය ස්ථාවර නම් හැකියා වක්‍රය සරල රේඛීයයි. අවශ්‍යක පිරිවැය හීන වෙනවා නම් හැකියා වක්‍රය මූලයට උත්තලයි. එහෙමනම් මේ හැකියා වක්‍රයේ මූලයට උත්තලද අවතලද සරල රේඛීයද කියලා තීරණය වෙන්නේ මොකක් මතද? අවශ්‍යක පිරිවැය ස්වභාවය මත. අපි උදාහරණයක් බලමු හීනවන අවශ්‍යක පිරිවැය යටතේ. ඔන්න දීලා තියෙනවා සරල භාණ්ඩ සංයෝග කීපයක් PQRST කියලා. කලින් වගේම X හා Y කියන භාණ්ඩ දෙවර්ගය අපි නිපදවනවා. හැබැයි මේ උදාහරණ දිහා බැලුවහම ඔබට පේනවා PQRST කියලා අපි යනකොට කුමන භාණ්ඩයේද නිමැවුම වැඩි වෙලා තියෙන්නේ? Xද Yද කියන්න. X භාණ්ඩයේ තමයි 0.246 කියලා වැඩි වෙලා තියෙන්නේ. Y භාණ්ඩයේ නිමැවුම 10.631 විදිහට අඩු වෙලා. X වැඩි වෙලා Y අඩු වෙලා. පොඩ්ඩක් වෙනස් කරලා දුන්නේ. මොකද දැන් එහෙනම් අපි කාගේ අවශ්‍යක පිරිවැයද අපිට වැදගත් වෙන්නේ? නිපදෙවේ මොකද්ද? X. එහෙනම් අපි හොයනවා X කී අවශ්‍යක පිරිවැය. X කී අවශ්‍යක පිරිවැය හොයද්දී කැප කරන්නේ මොකද්ද? Y භාණ්ඩය. එනිසා කැප කරපු භාණ්ඩ ප්‍රමාණය කියන්නේ ඩෙල්ටා Y.
යට වැඩිපුර නිපදවපු ප්‍රමාණය කියන්නේ ඩෙල්ටා x. ඒ නිසා x හි ආවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඔන්න අපි බැලුවා x භාණ්ඩය බිඳුවේ ඉඳලා 2 දක්වා වැඩි වෙද්දී y භාණ්ඩය 10 ඉඳලා 6ට 4ක් අඩු වෙනවා. කැප වෙනවා 4ක්, හැබැයි වැඩිපුර නිපදවන්නේ 2යි. ආවශ්‍යක පිරිවැය කියන්නේ 4 බෙදීම 2 සමානයි 2යි. ඊළඟට x ප්‍රමාණය 2 ඉඳලා 4ට වැඩි කරද්දී y භාණ්ඩයේ නිමැවුම් ප්‍රමාණය 6 ඉඳලා 3ට අඩු වෙනවා. x නිෂ්පාදනය එකක 2ක් වැඩි වෙද්දී y 3ක් අඩු කරන්න වෙනවා. කැප වුණා 3ක්, වැඩිපුර නිපදෙව්ව 2ක්. 3 බෙදීම 2 සමානයි 1.5යි. ඊළඟට y නිමැවුම ඒකක 3 ඉඳලා 1 දක්වා අඩු කරන්න වෙනවා. x භාණ්ඩයේ නිෂ්පාදනය 4 සිට 6 දක්වා වැඩි කරන්න. කැප කළා 2ක්, වැඩිපුර නිපදෙව්වොත් ඒකක 2යි. 2 බෙදීම 2 සමානයි 1යි. අන්තිමට y භාණ්ඩයේ නිමැවුම 1 සිට බිඳුවට අඩු කළොත් x නිමැවුම උපරිමය දක්වා 6 සිට 8 දක්වා ගමන් කරන්න පුළුවන්. y නිෂ්පාදනය එකක 1ක් කැප වෙනවා. x නිෂ්පාදනය 2ක් වැඩි වෙනවා. 1 බෙදීම 2 සමානයි 0.5යි. අන්න ආවශ්‍යක පිරිවැය x හි 2 1.5 1.5 යනාදී වශයෙන් අඩු වුණා. අඩුවන අවශ්‍යක පිරිවැය එහෙම නැත්නම් හීනවන අවශ්‍යක පිරිවැය. අපි ඔය ටික ප්‍රස්ථාර සටහනට දැම්මහම ඔන්න අපි මේකේ උඩ දැම්මා y භාණ්ඩය, තිරසේ දැම්මා x භාණ්ඩය. එතකොට උඩ y අක්ෂයේ මේක තියෙන්නේ y භාණ්ඩය, x අක්ෂයේ තියෙනවා x භාණ්ඩය කියලා. එහෙනම් අපි දැම්ම සිරසේ 2 4 6 8 10. තිරසත් ගත්ත 2 4 6 8 10. ඕන් අපි ලකුණු කළා x බිඳුවේදී y 10යි, x බිඳුවේදී y 10යි ලක්ෂය p, x දෙකේදී y 6යි ලක්ෂය q, x 4ේදී y 3යි ලක්ෂය r, x 6ේදී y 1යි ලක්ෂය s, x 8 වෙද්දී y බිඳුවයි ලක්ෂය t. ඔය ලක්ෂ ටික යා කළා ඕන් ආවා මූලයට උත්තල වූ නිෂ්පාදන හැකියාව වක්‍රය. අපිට පුළුවන් වෙනවා දරුවනේ මේ මූලයට උත්තල නිෂ්පාදන හැකියාව වක්‍රයේ අවශ්‍යක පිරිවැය හීනවන බව පෙන්වන්න. මේ මූලයට උත්තල නිෂ්පාදන හැකියාව වක්‍රයේ අවශ්‍යක පිරිවැය හීන වෙනවා කියලා ඔප්පු කරන්න අපි කරන්නේ කලින් වගේම අපි ප්‍රස්ථාර සටහනක් අරගෙන සමාන කුඩා කොටු 6යි දෙපැත්තටම කුඩා කොටු 6යි 6යි යා කළා. ඒ 6යි 6යි කෙළවරවල් දෙක යා වෙන විදියට ඇතුළට නෙරූ මූලයට උත්තල වූ හැකියාව වක්‍රයක් ඇඳලා. අපි උඩ දැම්ම m භාණ්ඩය, m භා පහළ දැම්ම n භාණ්ඩය. එහෙමනම් ඔන්න අපි තිරස් අක්ෂය සමාන කොටු දෙකක් 10යි 20යි 30යි කියලා යා කරගත්තා. ඒ පරිමාණයට අරගෙන ඔන්න අපි n භාණ්ඩයේ n එකක 20 ගාවෙන් අපි සිරසට ඉරක් ගැව්වා. ඒක නිෂ්පාදන හැකියාව වක්‍රය කැපිච්ච තැනින් තිරස් අක්ෂයේ පැත්තට සිරස් අක්ෂයේ පැත්තට යා කරගෙන අපි 5යි කියලා දැම්මා. ඊළඟට n භාණ්ඩයේ 10 ගාවින් අපි සිරසට ඉරක් ගහලා ඒක තිරස් අක්ෂයට යා කළා. එතන එන පරිමාණයට අගය දාගන්න 5 10 15 20 25 30 ඔය අනාදී වශයෙන් අගයන් ටික දාලා තියෙනවා. එhmenan අපි බලමු දැන් අවශ්‍යක පිරිවැය කියන්නේ කැප කළ භාණ්ඩ ප්‍රමාණය බෙදීම වැඩිපුර නිපද වූ භාණ්ඩ ප්‍රමාණය. අපි සංයෝග ලක්ෂ දාලා තිනවා wx y z කියලා. මේ wx y z වශයෙන් තියෙද්දි අපි පහළට එද්දී m භාණ්ඩය කැප වෙනවා, n භාණ්ඩය වැඩිපුර නිපදවනවා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ n හි අවශ්‍යක පිරිවැය. අපි බලමු දැන් ඔන්න w ගාවදී m භාණ්ඩයෙන් 30යි, n භාණ්ඩයෙන් 0යි. හැබැයි x ගාවට එනකොට w ඉඳලා x ගාවට එද්දි මගේ පරිමාණය අනුව m භාණ්ඩයේ නිමැවුම අඩු වෙලා තිනවා ඒකක 14ට. ඔබේ 14ම වෙන්න අවශ්‍ය නැහැ, අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච ප්‍රමාණය මම දැම්ම ඩෙල්ටා m කියලා. හැබැයි w ගාවේදී n භාණ්ඩය 0යි, x ගාවේදී n ඒකක 10යි. ඒ නිසා w ඉඳලා x ගාවට යද්දී
n භාණ්ඩයේ නිමැවුම ඩෙල්ටා n ප්‍රමාණයක් එහෙම නැත්නම් ඒකක 10ක් වැඩි වෙලා. ඒ නිසා w සිට x දක්වා ගමන් කිරීමේදී n හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා m බෙදීම ඩෙල්ටා n සමානයි කැප කළා 16ක් වැඩිපුර නිපදෙව්වා 10ක් සමානයි 1.6යි. ඊළඟට x ගාව ඉඳලා y ගාවට යද්දී x ගාවදී y x ගාවදී m භාණ්ඩය 14යි. හැබැයි y ගාවට ගියාම m භාණ්ඩය 5යි. 14 ඉඳලා 5 දක්වා එකක 9ක් අඩු වුණා ඩෙල්ටා m එක ප්‍රමාණයක්. හැබැයි x ගාවදී n 10යි y ගාවදී n 20යි. y නිමයම වැඩි වුණා ඩෙල්ටා n එක ප්‍රමාණයක් n භාණ්ඩයෙන් වැඩි වුණා ඩෙල්ටා n එක ප්‍රමාණයක් ඒකක 10ක්. ඒ නිසා x සිට y ගාවට යද්දී n හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා m 1 බෙදීම ඩෙල්ටා n 1 සමානයි 9 බෙදීම 10 සමානයි 0.9යි. y සිට z ගාවට යද්දී y ගාවදී m 5යි z ගාවදී m 0යි. y සිට z ගාවට යද්දී m භාණ්ඩය අඩු වුණා ඩෙල්ටා m 2 ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒකක 5ක්. y ගාවදී n 20යි z ගාවදී n 30යි. y සිට z ගාවට යද්දී n භාණ්ඩය වැඩි වුණා ඒකක 10ක් ඩෙල්ටා n 2 ප්‍රමාණයක්. ඒ නිසා y සිට z දක්වා යාමේදී n හි අවශ්‍යක පිරිවැය සමානයි ඩෙල්ටා m2 බෙදීම ඩෙල්ටා n2 සමානයි 5 බෙදීම 10.5යි. ඔන්න අවශ්‍යක පිරිවැය 1.6යි 0.9යි 0.5යි යනාදී වශයෙන් අඩු වුණා. ඩෙල්ටා m ට වඩා ඩෙල්ටා m යට ඩෙල්ටා n ට වඩා කුඩයි. ඩෙල්ටා m 1 යට ඩෙල්ටා n 1 ඊට වඩා කුඩයි. ඩෙල්ටා m 2 යට ඩෙල්ටා n 2 මේ තියෙන හැකියාවක් බෑවුම ක්‍රමයෙන් අඩු වුණා. බෑවුම කිව්වේ අවශ්‍යක පිරිවැය ක්‍රමයෙන් අඩු වුණා. අපි නැවත බැලුවොත් සිරසේ m තිරසේ n w x y z කියලා අපි පහළට ආවා. මූලයට උත්තල හැකියා වක්‍රයක් තියෙන්නේ. මේ මූලයට උත්තල හැකියා වක්‍රයක් දිහා බලාගෙන හැකියා වක්‍රයේ ඉහළ සිට පහළට එද්දී පහළ තියෙන භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය හීන වෙනවා. පහළ තිබුණ n භාණ්ඩය n භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය හීන වෙනවා. ඒ මොහොතේම අපි අනෙක් භාණ්ඩයේ m ගේ අවශ්‍යක පිරිවැය හෙව්වොත් 16 බෙදීම 10 නෙවෙයි 10 බෙදීම 16. ඊළඟට 9 බෙදීම 10 නෙවෙයි 10 බෙදීම 9. ඊළඟට 5 බෙදීම 10 නෙවෙයි 10 බෙදීම 5. අවශ්‍යක පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා හීන වෙද්දී ඉහළ සිට පහළට එද්දී මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිමක පහළ තියෙන භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය වැඩි වෙනවා. ඒ මොහොතේම ඉහළ එක හෙව්වොත් ඒකත් අඩු වෙන්නේ ඒක වැඩි වෙනවා. ඒ නිසා හැබැයි අපිට වැදගත් වෙන්නේ පහළ තියෙන භාණ්ඩය. මේ පහළ තියෙන භාණ්ඩයේ අවශ්‍යක පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ වැඩෙන ස්ථාවර හීනවන කියන ප්‍රධාන අවශ්‍යක පිරිවැය සංකල්ප තුනක් අපි දැන් කතා කළා. මේකේ වඩාත් ප්‍රායෝගික අවශ්‍යක පිරිවැය උනේ වැඩෙන අවශ්‍යක පිරිවැය. වැඩෙන අවශ්‍යක පිරිවැය සංකල්පයට පස්සේ ප්‍රායෝගික වශයෙන් දකින්න පුළුවන් අවශ්‍යක පිරිවැය සංකල්පයක් උපකල්පනයක් තමයි හැකියාවක් වේ මූලයට උත්තල හැඩයක් ගන්නා හීනවන අවශ්‍යක පිරිවැය නීතිය කියන එක. විශේෂයෙන් මහා පරිමාණ කර්මාන්තයන් තුළින් බිහිවන මහා පරිමාණ පිරිමැසුම් නිසා මහා පරිමාණ කර්මාන්තයන් තුළින් බිහිවන පරිමාණානුකූල පිරිමැසුම් නිසා අපි කියනවා අවශ්‍යක පිරිවැය හීන වෙනවා. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණය බැගින් වැඩි කරද්දී අනිත් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. මොකද මහා පරිමාණයෙන් කරද්දී මහා පරිමාණ පිරිමැසුම් ඇති වෙලා ඒකකයක් නිපදවීමේ පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයන් යටතේ අපි කියනවා හීනවන අවශ්‍යක පිරිවැයක් දකින්න තියෙනවා. නිෂ්පාදන හැකියා වක්‍රය ඇතුළට නෙරා යනවා. එහෙම නැත්නම් මූලයට උත්තල හැඩයක් ගන්නවා කියලා. හතරවෙනි එක මිශ්‍ර අවශ්‍යක පිරිවැය. Mixed opportunity cost. දැන් අපි මූලික සිද්ධාන්තය දන්නවා.
ආවශ්‍යක පිරිවැය අපි මීට කලින් 3ක් ඉගෙන ගත්තා. වැඩෙන, ස්ථාවර, හීනවන. ඒ අනුව බිහිවන ප්‍රධාන හැඩතල 3ක් අපි ඉගෙන ගත්තා. වැඩෙනවා නම් මොකද උනේ? ඉදිරියට නෙරුවා. නැත්තම් මූලයට අවතලයි. ස්ථාවර ආවශ්‍යක පිරිවැයක් නම් හැකියා මායිම සරල රේඛීයයි. ආවශ්‍යක පිරිවැය හීන වෙනවා නම් හැකියාවක්‍රය මූලයට උත්තලයි. එහෙම නැත්නම් ඇතුළට නෙරුවා. ප්‍රධාන සංකල්ප 3යි. වැඩෙනවා නම් මූලයට අවතලයි, ස්ථාවර නම් සරල රේඛීයයි, හීන වෙනවා නම් ඔන්න මූලයට උත්තලයි. ඔය වැඩෙන ස්ථාවර හීනවන කියන ආවශ්‍යක පිරිවැය තත්වයන් එකිනෙකට සංයුක්ත වෙලා බිහිවෙච්ච ආවශ්‍යක පිරිවැය තත්වයක් තමයි මිශ්‍ර ආවශ්‍යක පිරිවැය කියලා කියන්නේ. ඔය ප්‍රධාන ආවශ්‍යක පිරිවැය අවස්ථා මිශ්‍ර වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි එක වැඩෙන ස්ථාවර ආවශ්‍යක පිරිවැය. වැඩෙන ආවශ්‍යක පිරිවැයක් තියෙනවා, ස්ථාවර ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. ඉතින් ඔය දෙක මිශ්‍ර වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙක මිශ්‍ර වෙද්දී ඔන්න අපි අඳිනවා රූප සටහන. ප්‍රස්ථාරය ගත්තා XY කියලා හරි බාණ්ඩ දෙකක් උබන හොදාගත්තා. ඔන්න වැඩෙනක් තියෙනවා, ස්ථාවරක් තියෙනවා. ඕන් ඇඳා ඉදිරියට නෙරුවා යම් පරාසයක්. ඉදිරියට නෙරපු නිසා වැඩෙන ආවශ්‍යක පිරිවැය ඊට පස්සේ සරල රේඛාවක් ඇඳලා. ස්ථාවර ආවශ්‍යක පිරිවැය රූප සටහනේ තියෙනවා X හා Y කියන බාණ්ඩ දෙක. A සිට B දක්වා පරාසය තුල හැකියාවක්‍රය පිටතට නෙරලා තියෙනවා. වැඩෙන ආවශ්‍යක පිරිවැය B හා C පරාසය තුල මායිම සරල රේඛීයයි. ඒ නිසා ස්ථාවර ආවශ්‍යක පිරිවැය. අපිට කියන්න පුළුවන් වැඩෙන ස්ථාවර ආවශ්‍යක පිරිවැය. පහළ සිට බැලුවොත් ස්ථාවර වැඩෙන ආවශ්‍යක පිරිවැය. ස්ථාවර වැඩෙන හෝ වැඩෙන ස්ථාවර වශයෙන් මිශ්‍ර ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. දෙවැනි අවස්ථාව වැඩෙන හීනවන ආවශ්‍යක පිරිවැය. එහෙම නැත්නම් හීනවන වැඩෙන කියන්නත් පුළුවන්. අපි ඔන්න ප්‍රස්ථාරේ ගත්තා XY බාණ්ඩ දෙක. වැඩෙන හීනවන දෙකම තියෙන්න එපා. වැඩෙනවා නම් පිටතට නෙරුවා, හීන වෙනවා නම් ඇතුළට නෙරුවා. එහෙනම් භාගයක් ඔන්න රූප සටහනේ තියෙන විදිහට RS පරාසය තුල පිටතට නෙරුවා, ST පරාසය තුල ඇතුළට නෙරුවා. නිෂ්පාදන හැකියාවක්‍රය RS පරාසය තුල මූලයට අවතලයි. ඒ කියන්නේ වැඩෙන ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. ST පරාසය තුල මූලයට උත්තලයි. හීනවන ආවශ්‍යක පිරිවැයක් තියෙනවා. වැඩෙන හීනවන යටේ ඉඳන් බැලුවොත් හීනවන වැඩෙන යනාදී වශයෙන් ආවශ්‍යක පිරිවැය මිශ්‍ර වෙලා තියෙනවා. තුන්වෙනි එක ස්ථාවර හීනවන ආවශ්‍යක පිරිවැය. ස්ථාවරයි නම් සරල රේඛාවක්, හීන වෙනවා නම් ඇතුළට නෙරන්න ඕන. ඒ නිසා අංගැන්දේ මුල ටික PQ පරාසය තුල ඇතුළට නෙරුවා, QR පරාසය තුල සරල රේඛාවක්. උඩින් ඉඳන් බැලුවොත් හීනවන ස්ථාවර, යටින් ඉඳන් බැලුවොත් ස්ථාවර හීනවන. මේ විදිහට ඕන දෙයක් ඔබට අඳ ගන්න පුළුවන් මිශ්‍ර කළා. මතක තියාගන්න තියෙන්නේ බේසික් නොලෙජ් එක. ආවශ්‍යක වැඩෙනවා නම් ඉදිරියට නෙරුවා, ස්ථාවරයි නම් සරල රේඛීයයි, ආවශ්‍යක පිරිවැය හීන වෙනවා නම් ඇතුළට නෙරුවා. එහෙමනම් ඔන්න අපි ආවශ්‍යක පිරිවැය ටිකක් ඉගෙන ගත්තා. මේ ආවශ්‍යක පිරිවැය අනුව නිෂ්පාදන හැකියාවක්‍රේ හැඩය තීරණය වෙන්නේ කොහොමද කියලත් අපි අද දවසේ කතා කළා. අද දවසේ පාඩමෙන් අපි කතා කළා නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව වක්‍රයක් කියන්නේ මොකක්ද? ඒකම නිෂ්පාදන හැකියාවයි සංකල්පයට අදාළව අවශ්‍යක පිරිවැය නිර්වචනය කරන්නේ කොහොමද කියලා. අවශ්‍යක පිරිවැය අපි ප්‍රධාන ආකාර 4ක් ඉගෙන ගත්තා. වැඩෙන අවශ්‍යක පිරිවැය, ස්ථාවර අවශ්‍යක පිරිවැය, හීනවන අවශ්‍යක පිරිවැය සහ මිශ්‍ර අවශ්‍යක පිරිවැය කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තා නිෂ්පාදන හැකියාවයි වක්‍රේ හැඩය කොහොමද අවශ්‍යක පිරිවැය අනුව වෙනස් වෙන්නේ කියලා. එහෙමනම් අදට එපමණයි. ආයිත් දවසක අපි හම්බ වෙමු. සියලු දෙනාටම පොදු සරණයි. දේශ පිහිටයි.